මම අවසාන වශයෙන් සාකච්ඡා කරපු එක තමයි මේ ආනයන අපනයන ක්‍රියාවලිය සහ ණය ප්‍රදානය කිරීමේදී බැංකුවක් විසින් අනුගමනය කරන මූලික ක්‍රියාමාර්ග කියන එක. මම හිතනවා ඔබ සියලු දෙනාටම ඒ ගැන සාමාන්‍ය වැටහීමක් ඇති වෙන්නේ නැති. මම අද තවදුරටත් මේ ආනයන අපනයන ක්‍රියාවලිය කියන එක විස්තර කරන්නම්. මොකද ඒක ටිකක් එකපාරටම තේරුම් ගන්න අමාරු දෙයක් නිසා මම හිතනවා සමහර අයට එක්ස්පීරියන්ස් එකක් ඒ කියන්නේ අත්දැකීම් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් ඒක දැනගන්න එකට එච්චර ලොකු අමාරුවක් වෙන්නේ නැහැ. නමුත් මේ එක්ස්පීරියන්ස් එක අඩු අයට ඒ අපහසුව තියෙන්න පුළුවන්. ඒ නිසා මම හිතනවා ඔබ සියලු දෙනාටම නැවතත් ඒක නැවතත් කියලා කියන්නේ අර මුල හරිය අපි ටික නිකන් උඩට ගිහිල්ලා ඊට පස්සේ විස්තරාත්මකව රූප සටහන් ටික විස්තර කරන්නම් මම. එතකොට ඔබට හොඳ අවබෝධයක් ඒ සම්බන්ධයෙන් ලැබෙයි කියලා මම හිතනවා. ඒක තමයි අද අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට අමතරව අපි ඊළඟට බැංකු සම්බන්ධයෙන් අපි කොහොමද ඔවුන්ගේ කාර්ය සාධනය විශ්ලේෂණය කරන්න කියන එක තමයි ඊළඟ පාඩම. අපි මේකේ මේ ඉතිරි ටික කරලා ඉවරලා අපි මේ පාඩමට යනවා අද දවසේ ඇතුළතම. හොඳයි. එහෙනම් අපි බලමු මේ ආනයන අපනයන ක්‍රියාවලිය කියන එක. අපි අවසාන වශයෙන් කතා කරේ මේ ජාත්‍යන්තර ව්‍යාපාරී විහික්‍රම සම්බන්ධව. ජාත්‍යන්තර ව්‍යාපාරී විහික්‍රම යටතේ අපි කතා කරා අතිකාරම් ගෙවීම් ක්‍රමය, විවෘත ගෙනුම් ක්‍රමය, ලියවිලි සහිත රැස් කිරීම, ලියවිලි සහිත ණය සහ බාහිර ක්‍රමය සම්බන්ධයෙන් අපි පටන් ගමු පාඩම. අපි ගිසුමානේ සාකච්ඡා කරපු එක තමයි ජාත්‍යන්තර වෙළඳාමේ ගෙවීම් ක්‍රම කියන එක. ඒකේ අතිකාරම් ගෙවීම් ක්‍රමය, විවෘත ගෙනුම් ක්‍රමය, ඊළඟට ලියවිලි සහිත රැස් කිරීම, ලියවිලි සහිත ණය සහ බාහිර ක්‍රමය. ඔය ක්‍රම පහ ගැන තමයි අපි සාකච්ඡා කළේ. එතකොට මේ අතිකාරම් ගෙවීම් ක්‍රමය කියලා කියන්නේ අපි ඉංග්‍රීසියෙන් කියනවා ඇඩ්වාන්ස් පේමන්ට් මෙතඩ් කියලා. විවෘත ගෙනුම් ක්‍රමයට අපි කියනවා ඕපන් account method කියලා. ලියවිලි සහිත රැස් කිරීම කියන එකට අපි කියනවා documentary collection කියලා. ඒ වගේම ලියවිලි සහිත ණය කියන එකට අපි කියනවා letter of credit එහෙම නැත්නම් documentary credit කියලා. අවසාන ක්‍රමය තමයි බාහිර ක්‍රමය. දැන් මේ ක්‍රමවල තියෙන යම් ගැටලු අපි සාකච්ඡා කරා එදා. එම ගැටලු වලට විසඳුම් මොනවද කියලාත් අපි සාකච්ඡා කරා යම් කිසි ප්‍රමාණයකට. අද අපි ඒක තහවුරු කරගමු. අතිකාරම් ගෙවීම් ක්‍රමයේදී සිදුවන්නේ ආනයනකරු විසින්, ආනයනකරු කියලා කියන්නේ බඩු ගෙන්නන එක්කෙනා. එයා තමයි මිලදී ගන්න එක්කෙනා ආනයනකරු. එතකොට එයා භාණ්ඩය ගෙන්නන්න පිට රටින් ගෙන්නන්නේ. එතකොට ඒ ඉස්සෙල්ලාම එයා කරන්නේ පිට රට සමාගමත් එක්ක යම්කිසි ගිවිසුමක් ඇති කර ගන්නවා. ඒ කියන්නේ වෙළඳ ගිවිසුමක්. කොටින්ම කියනවා නම් අපිට පුළුවන් එයාගෙන් ඉන්වොයිස් එකක් ගන්න. එතකොට ඒ ඉන්වොයිස් එකේ තියෙනවා භාණ්ඩයේ ස්වභාවය විස්තර ටික ඔක්කොම. ඊට පස්සේ මේ ආනයනකරුට සල්ලි ගෙවන්න තමයි වෙන්නේ. සල්ලි ගෙවලා ඉතින් බලන් ඉන්න වෙනවා භාණ්ඩය එනකම්. ඕක තමයි අතිකාරම් ගෙවීම් ක්‍රමය කියලා කියන්නේ. ඒ කියන්නේ ගෙවීම කරනවා ඉස්සෙල්ලා. බඩු ලැබෙන්නේ ඉස්සෙල්ලා. එතකොට ඒ ආනයනකරුට බලන් ඉන්න සිද්ධ වෙනවා භාණ්ඩය ලැබෙනකම්. ඊට පස්සේ භාණ්ඩය ලැබුණාට පස්සේ භාණ්ඩේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් එතනත් අවධානමක් තියෙනවා. සමහර වෙලාවට භාණ්ඩය හරි තත්ත්වෙන් නොලැබෙන්න පුළුවන්. ඉල්ලපු භාණ්ඩේ නොවන්න වෙන දෙයක් ලැබෙන්න පුළුවන්. එහෙම නැත්නම් භාණ්ඩේ කල්ගත වෙලා ලැබෙන්න පුළුවන්. එහෙම නැත්නම් භාණ්ඩේ කිසිසේත්ම නොලැබී යන්නත් පුළුවන්. ඕක තමයි තියෙන අවදානම් ඔය ක්‍රමයේදී. ඉතින් ඒ නිසා මේ ඕපන් account method කියන එක සාමාන්‍යයෙන් වැඩිපුර භාවිතා වෙන්නේ නැහැ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. දැන් මේ අපනයනය කරන එක්කෙනා, ඒ කියන්නේ වෙළඳාම කරන එක්කෙනා අනිත් රටේ ඉන්න, එයා හොඳ කීර්තිමත් ආයතනයක් නම්, ඒ වගේම ගනුදෙනුකරු එහෙම නැත්නම් ආනයනය කරන එක්කෙනා හොඳ නඳුරන කෙනෙක් නම් ඔය ප්‍රශ්නේ මතුවෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ ගෙවීම් ක්‍රම වලින් ඉතාමත්ම පහසු ගෙවීම් ක්‍රමය තමයි මේක. පහසු වුණාට මේක ආනයනකරුට සම්පූර්ණ අවදානමක් ඇති කරනවා. හොඳයි අපි යමු ඊළඟ එකට.
ඊළඟ එකට අපි කියන්නේ විවෘත ගිණුම් ක්‍රමය කියන්නේ. ඕක තමයි ඇත්තටම අර අත්තිකාරම් ගෙවීම් ක්‍රමයේ අනිත් පැත්ත. දැන් අත්තිකාරම් ගෙවීම් ක්‍රමේදී වැඩිම අවදානම දරන්නේ ආනයනකරු. විවෘත ගිණුම් ක්‍රමේදී වැඩිම අවදානම දරන්නේ අපනයනකරු. ඒ කියන්නේ එතනදි වෙන්නේ අපනයනකරු විසින් භාණ්ඩ යවනවා සල්ලි ගන්න නැතුව. ඒ භාණ්ඩ යවලා ඒ භාණ්ඩ වලින් ප්‍රයෝජනයක් අරගෙන තමයි භාණ්ඩය ගෙන්නන එක්කෙනා එහෙම නැත්නම් ආනයනකරු ඒක ගෙවන්නේ. එතකොට අන්න ඒ ක්‍රමයට තමයි විවෘත ගිණුම් ක්‍රමය කියලා කියන්නේ. එතකොට ඇත්තටම කියනවා නම් මේ වගේ දෙයක් සිද්ධ කරන්න වෙන්නේ මුගක් වෙලාවට ඩිමාන්ඩ් එකක්. එහෙම නැත්නම් ඉල්ලුම අඩු භාණ්ඩ සම්බන්ධයෙන්. එහෙම නැත්නම් කවදාවත් මේ වගේ දෙයකට අපනයනකරුවෙක් කැමති වෙන්නේ නැහැ. ඉතින් මේක සාමාන්‍යයෙන් සිදුවෙන ක්‍රියාවලියක් නෙමෙයි. නමුත් සමහර වෙලාවට මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. මොකද භාණ්ඩ වලට තියෙන වැඩි ඉල්ලීමක් නැත්නම් එතකොට මේ විවෘත ගිණුම් ක්‍රමය කියලා කියන්නේ එහෙම බැලුවම කෙලින්ම අපනයනකරුට තමයි අවදානම ඇති වෙන්නේ. දැන් මේ සම්බන්ධයෙන් ඔබට මම හිතනවා මේ කාර්යවේදී අපිට මේ ඇත්තටම කියනවා නම් මේ දෙක ගත්තම දැන් අපි ඉස්සෙල්ලා කතා කරේ අත්තිකාරම් ගෙවීම් ක්‍රමය, දැන් අපි කතා කරන්නේ විවෘත ගිණුම් ක්‍රමය. මේ දෙකම එක පාර්ශවයකට වැඩිම අවදානමක් ඇති කරන ක්‍රම දෙකක්. එහෙමනම් මේ ක්‍රම දෙකම සාමාන්‍යයෙන් භාවිතා වෙන්නේ නැහැ. හැබැයි කලාතුරකින් මේක භාවිතා වෙන වෙලාවල් දෙනවා. හැබැයි මම හිතනවා මේ අත්තිකාරම් ගෙවීම් ක්‍රමය නම් හුඟක් වෙලාවට පාවිච්චි වෙනවා මේ දන්න ගනුදෙනු කරුවෝ අතර. ඒක තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා දැන් මෙන්න මේ ක්‍රම දෙකේ තියෙන මේ ගැටලුව නිසා ඊට වඩා දියුණු වෙච්ච ක්‍රම ඇති වෙලා තියෙනවා. දැන් අපි යනවා ඊළඟ ක්‍රමයට. ඒ ක්‍රමයට අපි කියනවා ලියවිලි සහිත රැස් කිරීම කියලා. අපි ඉංග්‍රීසියෙන් කියනවා documentary collection කියලා. ඉතින් මට පුළුවන් ඕනම් මේක රූපසටහන් වලින් පෙන්වන්න කරන්න. අනිවාර්යයෙන්ම. දැන් මේ එතකොට මේ ලියවිලි සහිත රැස් කිරීමේදී ඉස්සලම ඇති වෙන සිද්ධිය මොකද්ද? ආනයනකරු සහ අපනයනකරු අතර ඇතිවන වෙළඳ කිවිසුම. ඔක තමයි ඉස්සෙල්ලම ඇති වෙන දේ. දැන් මේක අපි අනුක්‍රමයෙන් මේ ගැන හිතුවොත් අපිට මේක හරියටම අවබෝධ කරගන්න පුළුවන්. ආනයනකරු සහ අපනයනකරු අතර ඇති වෙන වෙළඳ කිවිසුම තමයි පළවෙනි මේක. එතකොට මේ වෙළඳ කිවිසුම ප්‍රකාරව අපිට අපනයනකරුට දැනීමක් ඇති වෙනවා මොන විදිහේ භාණ්ඩද නිෂ්පාදනය කරන්න ඕන, ඒවා කොයි විදිහටද ඇසුරුම් කරන්න ඕන, ඒවට ඕන කරන ලියවිලි සපයන එක, ඔය සියලුම දේම අපනයනකරුගේ වගකීමක් බවට පත් වෙනවා මුලින්ම. එතකොට දැන් අපිට තවත් කියන්න පුළුවන් දෙයක් තමයි මේ ලියවිලි සහිත රැස් කිරීම කියන ක්‍රියාවලිය විශ්වෙන් පස්සේ අපනයනකරු විසින් තමයි මුල් වගකීම ඔක්කොම දරන්නේ. ඒ කියන්නේ අපනයනකරුට භාණ්ඩ නිෂ්පාදනය කරන්න වෙනවා. ඒ භාණ්ඩ වලට අදාළ ලියවිලි ගන්න වෙනවා. ඊළඟට ඒක හොඳට ඇසුරුම් කරන්න වෙනවා. නැව්ගත කරන්න මේ සියලුම දේවල් කරන්න වෙන්නේ අපනයනකරුට. එතකොට මේ අපනයනකරු මේක කරනකොට ඔහුට ඇත්තටම කියනවා නම් ඔහුට මූල්‍ය සහයෝගයක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ මූල්‍ය සහයෝගය ලබා ගන්න පුළුවන් වෙනවා අර වෙළඳ කිවිසුම බැංකුවකට පෙන්නලා සමහරක් වෙලාවට ඒ සිකියුරිටි එක යටතේ, ඒ කියන්නේ ඒ සුරක්ෂම යටතේ බැංකුව විසින් ණය ලබා දෙන වෙලාවල් තියෙනවා අපනයන සම්බන්ධයෙන්. එතකොට දැන් මේ ණය ලබා ගැනීමේදී මේ අපනයනකරු මේ ලියවිලි සම්බන්ධ කරගන්න හුඟක් වෙලාවට. හොඳයි. දැන් මේ ලියවිලි මොනවද? මේ ලියවිලි කියන එක මම දැන් පැහැදිලි කරා. ඇත්ත වශයෙන්ම මේ ලියවිලි කිහිපයක් තියෙනවා. ප්‍රධාන ලියවිලි කිහිපයක් තියෙනවා. අපි කියනවා එක ලියවිල්ලකට අපි කියනවා නෞභාර පත්‍රය. නෞභාර පත්‍රය කියලා. ඒකේ ඔක්කොම විස්තර තියෙනවා. ඊළඟට විනිමය බිලක් තියෙනවා. විනිමය බිල තමයි ඔය භාණ්ඩවල වටිනාකම සඳහන් කර විනිමය බිලක් තියෙනවා. ඊළඟට පැකින් ලිස්ට් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ ඇසුරුම් ලේඛනය. ඊළඟට ඉන්ෂුරන්ස් සර්ටිෆිකේට් එකක්. ඒ කියන්නේ රක්ෂණ සහතිකයක් තියෙනවා. ඊළඟට තියෙනවා සර්ටිෆිකේට් ඔෆ් ඔරිජින් කියලා එකක්. ඒ කියන්නේ ප්‍රභවස්ථාන සහතිකය. මේවා තමයි සාමාන්‍ය ප්‍රධාන ලියවිලි. මේ ලියවිලි එක්ක ලියවිලි වල පිටපත් සෙට් කීපයක් හදා ගන්නවා අපනයනකරු. ඒවා තමයි එයා අපනයනය කරන්න සූදානම් කරන්නේ. එතකොට බලන්න ඊළඟට මොකද වෙන්නේ කියලා.
මේ අපනයනකරු භාණ්ඩ හරි ගස්සලා ඒවා අපනයනය කරන්න ලෑස්ති වෙනකොට ඒ ලියවිලිත් එක්කම ඒ ලියවිලි වල පිටපත් අපනයනකරු මේ ලියවිලි වල පිටපත් ඉස්සෙල්ලාම මොකද කරන්නේ? එයා භාණ්ඩ අපනයනය කරනවත් සමගම එක කොටසක් එක පිටපත් කොටසක් දෙනවා ප්‍රේෂණ බැංකුවට. ප්‍රේෂණ බැංකුව කියලා කියන්නේ අපනයනකරුගේ රටේ තියෙන බැංකුව. ප්‍රේෂණ බැංකුව. ඊළඟට ඒ පිටපත් කට්ටලය ප්‍රේෂණ බැංකුව මොකද කරන්නේ? ප්‍රෙස් කරන බැංකුව තියෙන්නේ ආනයනකරුගේ රටේ. ඒ බැංකුවට මේ පිටපත් කට්ටලය යවනවා. එතකොට මේ අපනයනකරු තමයි අදාළ උපදෙස් ප්‍රේෂණ බැංකුවට ලබා දෙන්නේ කොහොමද මේ ලියවිලි නිදහස් කරන්න ඕන කියන එක ආදී වශයෙන්. ඒතර අපි කියනවා ඒකට රැස් කිරීමේ උපදෙස් කියලා. එතකොට මේ උපදෙස් මේ රැස් කිරීමේ උපදෙස් ටික ආනයනකරු විසින් රැස් කරන බැංකුවට ලැබෙන ලියවිලි. ඔව්. එතකොට මේ ප්‍රේෂණ බැංකුව මොකද කරන්නේ? මේ රැස් කිරීමේ උපදෙස් ටික ආයේ ආනයනකරුගේ රටේ තියෙන රැස් කරන බැංකුවට යවනවා. එතකොට ඒ ලියවිලි ලැබුණම රැස් කරන බැංකුව ඒ ලියවිලි ගැන දන්නනවා ආනයනකරුට. එතකොට රැස් කිරීමේ උපදෙස් වලට අනුව බැංකුව විසින් ආනයනකරුට කියනවා බිල්පතට ගෙවීමෙන්ද බිල්පත ප්‍රතිග්‍රහණය කිරීමෙන්ද භාණ්ඩ ටික ලියවිලි ටික නිදහස් කරගන්න පුළුවන් කියලා. ඇයි මේ ලියවිලි නිදහස් කරගන්නේ? ලියවිලි ටික නිදහස් කරගත්තම මේ ලියවිලි වරායේ තියෙන නැව් සමාගම ඉදිරිපත් කරාම මේ භාණ්ඩ ටික නිදහස් කරගන්න පුළුවන්. ඒ කාරණාව නිසා තමයි මොහොත ලියවිලි ලබා ගන්න අවශ්‍ය වෙන්නේ. හැබැයි වෙලා තියෙන ප්‍රශ්නේ මේකයි. මේ ලියවිලි බැංකුවක් විසින් ආනයනකරුට දෙන්නේ රැස් කිරීමේ උපදෙස් වලට අනුව බලනවා ඒගොල්ලෝ මේ ලියවිලි නිදහස් කරන්න පුළුවන් බිල්පතට ගෙවීමෙන්ද ගෙවීම එකපාරට ලබා ගැනීමෙන්ද අපි කියනවා ඒකට දුටුවන ගෙවීම කියලා. එහෙම නැත්නම් ප්‍රතිග්‍රහණය කිරීමෙන්ද. මොකද්ද මේ දෙකේ වෙනස? මම දන්නේ කිසුමානෙක් නම් මේ ගැන සාකච්ඡා කරා. මම හිතනවා ඒක සමහර අයට තේරෙන්නේ නැති කියලා. දැන් මේ බිල්පත ගන්නකොට බිල්පත දෙන්න බැංකුව විසින් ලියවිලි ටික ගනුදෙනුකරුට දෙන්නකොට ඒ ලියවිලිත් එක්ක එන බිල්පතක් තියෙනවා. ඒ බිල්පතේ තමයි වටිනාකම සඳහන් වෙන්නේ. ඒතකොට මේ වටිනාකම ඒ රැස් කිරීමේ උපදෙස් මාලාවේ තියෙනවා මේ බිල්පත ලියවිලි නිදහස් කරන්න ඕන බිල්පතට ගෙවුවමද නැත්නම් ප්‍රතිග්‍රහණය කරාමද කියලා. එතකොට මේ බිල්පත ගෙවුවොත් නම් ඒක නිදහස් කරන්න ඕන. එතකොට බැංකුව කියනවා ඔයා මේක සල්ලි දැම්මම ගෙවන්න ඕන. එතකොට තමයි අපිට පුළුවන් මේක නිදහස් කරන්න කියලා බැංකුව කියනවා. දැන් මේ ක්‍රමයට අපි කියනවා documents on payment කියලා. documents on payment DP terms. DP terms. එතකොට බලන්න ඒ ක්‍රමයේදී ආනයනකරුට එච්චර වාසියක් සැලසෙන්නේ නැහැ. මොකද ඔහුට එකවර මුදල් ගෙවන්න සිද්ධ වෙනවා මේ භාණ්ඩ තෝගේ සම්බන්ධයෙන්. හැබැයි තව විදිහක් තියෙනවා. තවත් සමහර අපනයනකරු ඒගොල්ලෝ ආනයනකරුට පහසුවක් හැටියට ඒගොල්ලෝ රැස් කිරීමේ උපදෙස් මාලාවේ කියලා එවනවා මේ ලියවිලි ටික ප්‍රතිග්‍රහණයෙන් නිදහස් කරන්න කියලා. මොකද ප්‍රතිග්‍රහණයෙන් නිදහස් කරනවා කියලා කියන්නේ? ආනයනකරු විසින් බිල්පතේ අනිත් පැත්තේ එන්ඩෝස්මන්ට් එකක්. ඒ කියන්නේ පිටසනක් යොදලා කියනවා මම මේක ප්‍රතිග්‍රහණය කරනවා. මම මේක ගෙවනවා ওই දිනේදී ගෙවනවා. ඒ කියන්නේ දින දාලා එවන්නේ. ඒක මාස 3කට දිනයක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් මාස 2කට දිනයක් දාන්න පුළුවන්. ඒ විදිහට දිනයක් දාලා තියෙනවා ඒකේ. ඒ දිනට මුදල් ගෙවනවා කියන එකට එයා පොරොන්දු වෙලා බිල ඇක්සෙප්ට් කරනවා ප්‍රතිග්‍රහණය කරනවා. අපි කියනවා ඒකට ඇක්සෙප්ටන්ස් කියලා. එතකොට අපි මේ ක්‍රියාවලියට කියන්නේ documents on acceptance කියලා. ප්‍රතිග්‍රහණය මත ලියවිලි නිදහස් කිරීමේ ක්‍රියාවලිය. එතකොට මේ ක්‍රියාවලියේදී මම හිතනවා දැන් ඔබට තේරෙනවා ඇති මේ ක්‍රියාවලිය දෙක ගත්තම ආනයනකරුවෙකුට වඩාත්ම වාසිදායක ක්‍රමය කුමක්ද කියන එක දැන් ඔබට පැහැදිලි. බලමු ඔබට ඒ ගැන විස්තර කරන්න පුළුවන්ද කියලා. ඔව්. එතකොට කියන්න බලන්න ඔබට පුළුවන් දේ ගැන විස්තර කරන්න ඒ தත්ත්වය සම්බන්ධයෙන්. දැන් මම අහන ප්‍රශ්නේ මේකයි.
ආනයනකරුට වඩාත්ම ලාභදායක නැත්නම් පහසු වෙන්නේ එහෙම නැත්නම් වඩාත් වාසිදායක වෙන්නේ ප්‍රතිග්‍රහණය මත ලියවිලි රැස් කරොත්ද එහෙම නැත්නම් ප්‍රතිග්‍රහණය මත ලියවිලි නිදහස් කරොත්ද එහෙම නැත්නම් ගෙවීම මත ලියවිලි නිදහස් කරොත්ද කියන එකයි මම අහන ප්‍රශ්නේ. ප්‍රතිග්‍රහණය මත ලියවිලි නිදහස් කරනවා. ඔව් ඒක තමයි වඩාත්ම පහසු ක්‍රමය. ඉතින් මම හිතනවා ඔබ සියලු දෙනාට දැන් ඒ අවබෝධය ලැබෙන්නේ නැති කියලා. අපි බලමු එහෙමනම් එතකොට මේ ක්‍රියාවලිය ගැන අපිට තියෙන අනිත් කාරණාව තමයි අපිට පුළුවන් වෙනවා මේ ක්‍රියාවලියේදී එක්තරා විදිහක අවදානම් බෙදා ගැනීමක් කරන්න. මොකද කියනවා නම් දැන් බැංකුවක් ඒ කියන්නේ රැස් කරන බැංකුව ලියවිලි නිදහස් කරන්න එක්ක බිල්පතට ගෙවන්න ඕනේ එහෙම නැත්නම් බිල්පත ප්‍රතිග්‍රහණය කරන්න ඕන. එහෙම නොවුනොත් මේක නිදහස් කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා මෙතන යම්කිසි සුරකුමක් තියෙනවා වගේ හරියට. මොකද නැත්තම් ඔහු බාරගත්තේ නැත්තම් මේක එතකොට අපිට බඩු ටික යාට නිදහස් කරගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා මෙතන මේ අවදානම කියන එක ආනයනකරුවා අපනයනකරුවා අතර සමසේ බෙදෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. හොඳයි අපි දැන් තවදුරටත් බලමු මේකේ තියෙන මේ රූපසටහන මාර්ගයෙන් බලමු අපි මේ ලියවිලි සහිත රැස් කිරීමේ ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙන්නේ කියලා. දැන් බලන්න මම මෙතන කොටු 4ක් 5ක් ඇඳලා තියෙනවා. මේක ආනයනකරු, අපනයනකරු, රැස් කරන බැංකුව, ප්‍රේෂණ බැංකුව. එතකොට ඔන්න පළවෙනියටම ඇති වෙන්නේ ආනයනකරු හා අපනයනකරු අතර වෙනද කිවිසුම. හොඳයි දැන් අපි බලමු නැවතත් මේ චිත්‍රය දිහා. ආනයනකරු සහ අපනයනකරු අතර වෙනද කිවිසුම ඇති වෙනවා. ඊට පස්සේ දැන් ඇත්තටම ආනයනකරු කියලා කියන්නේ දැන් අපි ලංකාව ගැන හිතුවොත් අපි ශ්‍රී ලංකාවේ ඉඳන් ආනයනය කරන එකක් ගැන අපි හිතමු. දැන් මම එදා කියපු උදාහරණෙම ආයතනයක් ගමු. එදා මම කියපු උදාහරණය තමයි ලංකාවේ තියෙන මෙට්‍රොපොලිටන් ඒජන්සිස් කියන ආයතනය විසින් කම්පියුටර්ස් ගෙන්නනවා සිංගප්පූරුවෙන්. ඩෙල් කම්පියුටර්ස් වලින් කම්පියුටර්ස් ගෙන්නනවා. එතකොට මෙතන ආනයනකරු වෙන්නේ ලංකාවේ තියෙන මෙට්‍රොපොලිටන් ඒජන්සිස් කියන ආයතනය. අපනයනකරු වෙන්නේ සිංගප්පූරුවේ ඩෙල් කම්පියුටර්ස් ආයතනය. එතකොට දැන් ඔන්න කිවිසුම ඇතුණා මුලින්ම මෙට්‍රොපොලිටන් ඒජන්සිස් වලින් කෝල් කරනවා ඩෙල් කම්පියුටර්ස් වලින් ඉන්වොයිස් එකක් එවනවා. අපි හිතමු මේගොල්ලෝ ලැප්ටොප්ස් 50ක් ගන්න කියලා. ලැප්ටොප් පරිගණක 50ක් ගන්න මේගොල්ලෝ ඕඩර් එකක් දානවා. ඒතකොට ඒ ඕඩර් එකට ඉන්වොයිස් එකක් එනවා. කාගෙන් දෙන්නේ ඉන්වොයිස් එක? ඩෙල් කම්පියුටර්ස් වලින්. ඒ ඉන්වොයිස් එක අනුව තමයි මේගොල්ලෝ ඒ ඉන්වොයිස් එක අනුව ඇත්තටම මේගොල්ලෝ ඒකට කැමති කරනවා. ඊට පස්සේ වෙනද කිසිම ඇති වෙන්නේ එහෙමයි. ඒතකොට ඒක මිල නියම කරනවා. අපි හිතමු මිල ඩොලර් ලක්ෂයක් කියලා. ඩොලර් ලක්ෂයක් කියලා අපි හිතමු. එතකොට මේ ඩොලර් ලක්ෂයකට වටිනාකමින් යුත් භාණ්ඩ තමයි මේ ගෙන්නන්න හදන්නේ. දැන් එතකොට මේ මුලින්ම වෙන්නේ මොකද්ද? අපනයනකරු ඒ කියන්නේ ඩෙල් කම්පියුටර්ස් සමාගම මේ කම්පියුටර්ස් ටික ඔක්කොම පැක් කරලා පැකින් සදලා ඒ කම්පියුටර්ස් ටික ඔක්කොම නැව්ගත කරනවා. මේ නැව්ගත කරද්දී ඒ නැව් භාණ්ඩ සමග ලියවිලි කට්ටලයක් තියෙනවා. ඒ ලියවිලි කට්ටල තමයි මම ඉස්සෙල්ලා කිව්වේ. ඒ ලියවිලි කට්ටලේ තුල තියෙනවා පළවෙනි එක නෞභාර පත්‍රය. Bill of Lading කියලා අපි ඒකට කියනවා. නෞභාර පත්‍රය. දෙවෙනි එක තමයි නෞභාර පත්‍රයක් තියෙනවා විනිමය බිල්පතක් තියෙනවා. විනිමය බිල්පත කියන්නේ ඒකේ ඇත්තම ඒ බිල ඒක තමයි මේ ගෙවීමට භාජනය වෙන්නේ. ඒ බිල
ඒ වටිනාකමක් තියෙනවා. ඒක ඩොලර් ලක්ෂයයි කියලා කියමුකෝ. ඩොලර් ලක්ෂයක්. එතකොට දැන් මේ ඩොලර් ලක්ෂයක් නිසා ඊට පස්සේ තව තියෙනවා ඩොකියුමන්ට්ස් අපි කියනවා ඒකට කියනවා ප්‍රභවස්ථාන සහතිකය කියලා. certificate of origin. ඒ කියන්නේ ඒකෙන් පෙන්වුම් කරන්නේ මේ භාණ්ඩ නිෂ්පාදනය කරේ මොන රටේද කියන එක. ඊළඟ එක තමයි ඉන්ෂුරන්ස් සර්ටිෆිකේට්. ඒ කියන්නේ රක්ෂණ සහතිකය. ඊළඟට තව එකක් තියෙනවා පැකින් ලිස්ට් කියලා. ඒ පැකින් ලිස්ට් එකේ තියෙන්නේ භාණ්ඩවල විස්තර. විෂයාකාර විස්තර තියෙනවා. ඉතින් ওই ලියවිලි කට්ටල කිහිපයක් පිටපත් හැටියට දාගන්නවා. එතකොට මේ එක ලියවිලි කට්ටලයක් අපනයනකරු විසින් ප්‍රේෂණ බැංකුවට එවනවා. ඒකත් එක්ක තියෙනවා මේ ලියවිලි සමග තියෙනවා රැස්කිරීමේ උපදෙස් කියලා තවත් ලියවිල්ලක්. රැස්කිරීමේ උපදෙස්. මේ රැස්කිරීමේ උපදෙස් වල තමයි කියන්නේ කොහොමද මේ ලියවිලි ටික ආනයනකරුට දෙන්නේ කියන එක තමයි ඒක කියලා තියෙන්නේ. අර බැංකුවට උපදෙස් තමයි ඒක දීලා තියෙන්නේ. රැස් කරන බැංකුවට උපදෙස්. එතකොට දැන් මේ ලියවිලි සහ ඒ රැස්කිරීමේ උපදෙස් ටික ප්‍රේෂණ බැංකුවට දුන්නාට පස්සේ ප්‍රේෂණ බැංකුව විසින් මේ ලියවිලි ටික ඔක්කොම යවනවා රැස් කරන බැංකුවට. දැන් අපි මේකට බැංකුව දෙකක් දාගමුකෝ අපි. අපි රැස් කරන බැංකුව අපි හිතමු ලංකා බැංකුව කියලා. ඒක ලංකාවේ තියෙන්නේ. ප්‍රේෂණ බැංකුව අපි හිතමු සිංගප්පූරුවේ තියෙන DBS කියලා. DBS කියලා බැංකුවක් තියෙනවා. සිංගප්පූරුවේ ඒක DBS කියලා කියන්නේ Development Bank of Singapore. ඒ බැංකුවට තමයි ඒගොල්ලෝ ඒ කියන්නේ Dell Computers වලින් මේ ලියවිලි ටික දෙන්නේ ඒ බැංකුවට. එතකොට මේ Dell Computers මේ ලියවිලි දෙනවත් එක්කම මේ භාණ්ඩ ටික නැව්ගත කරනවා. නැව්ගත කරනවා සිංගප්පූරුවේ වරායෙන් ඒ භාණ්ඩ ටික නැව්ගත වෙනවා. දැන් මේ ලියවිලි ටික යනවා ඉස්සෙල්ලාම ප්‍රේෂණ බැංකුවෙන් ඊළඟට රැස් කරන බැංකුවට. මේ ලියවිලි ටික රැස් කරන බැංකුවට ගියාට පස්සේ රැස් කරන බැංකුව කතා කරනවා මේක දන්නනවා ආනයනකරුට. ඒ කියන්නේ මෙට්‍රොපොලිටන් ඒජන්සිස් එකට දන්නනවා. මෙට්‍රොපොලිටන් ඒජන්සි දන්නුවාට පස්සේ ඒගොල්ලෝ එනවා බැංකුවට. ඇවිල්ලා අහනවා මොකද කරන්න ඕන කියලා. එතකොට බැංකුවෙන් කියනවා අර රැස් කිරීමේ උපදෙස් වල තියෙනවා නම් මේක ගෙවලයි තමයි ගන්න ඕන කියලා. ඒ කියන්නේ ගෙවීමෙන් නිදහස් කරන්න කියලා රැස් කිරීමේ උපදෙස් වල තිබුණා නම් රැස් කරන බැංකුව කියනවා මෙට්‍රොපොලිටන් ඒජන්සිස් එකට කියනවා මේක ගෙවලා ගන්න. අපි කියනවා සයිඩ් බිල් එකක් කියලා එකට. දුටුවන ගෙවීමක් කරන්න ඕන. ඒ කියන්නේ බිල් එක දැක්ක ගමන් ගෙවන්න ඕන. එහෙම ගෙවුවොත් තමයි මේ ලියවිලි ටික නිදහස් කරන්නේ. එතකොට අපි හිතමු මේක DP terms වලට ආපු එකක් කියලා. ඒක DP terms වලට ආපු එකක් නම් මොකද ප්‍රශ්නේ? ඔව්. ඒක DP terms වලට ආපු එකක් නම් අර පුද්ගලයාට සල්ලි ගෙවන්න වෙනවා. ඒ කියන්නේ මෙට්‍රොපොලිටන් ඒජන්සියට සල්ලි ගෙවන්න වෙනවා. දැන් එහෙම අවස්ථාවකදී තවත් වෙන්න පුළුවන් දෙයක් තියෙනවා. එහෙම අවස්ථාවකදී මේ මෙට්‍රොපොලිටන් ඒජන්සිස් එකට පුළුවන් මේ අපේ ලංකා බැංකුවේ ණය මුදලක් ලබා ගන්න මේ ලියවිලි නිදහස් කරගන්න. ඒවට අපි කියනවා ආනයන ණය කියලා. එතකොට ඒගොල්ලෝ ණයක් ගන්නවා. එතකොට බැංකුව මොකක්ද සුරකුමට තියාගන්නේ? මේ භාණ්ඩ ටික සුරකුමට තියාගන්න බැංකුව. එහෙම තමයි මේ වගේ ණය ප්‍රදානය වෙන්නේ. හොඳයි දැන් ඔබට වැටහෙන්නම ඇති ණය ප්‍රදානයේදීත් මේක සම්බන්ධයි කියලා. දැන් ඒ ගෙවීමක් දුටුවන ගෙවීමක් කරන්න වුණොත් අපි හිතමු මේ රැස් කිරීමේ උපදෙස් වල තිබුණා මේ ලියවිලි නිදහස් කරන්න පුළුවන් ප්‍රතිග්‍රහණය කිරීමෙන් කියලා. ප්‍රතිග්‍රහණය කිරීමෙන් නිදහස් කරන්න පුළුවන් කියලා කියන්නේ මොකද්ද? මෙට්‍රොපොලිටන් ඒජන්සිස් එකට පුළුවන් බිල්පතේ අත්සන් කරන්න බිල්පත ප්‍රතිග්‍රහණය කරා කියලා. ඒ ප්‍රතිග්‍රහණය කරා කියලා අත්සන් කරාම ඒකෙන් ගම්ම්‍ය වෙන දේ තමයි බිල්පතේ දිනයට ඒ බිල්පත ගෙවනවා කියන එක. දැන් සාමාන්‍යයෙන් එහෙම ප්‍රතිග්‍රහණයෙන් ලියවිලි දෙන අවස්ථාවකදී ඒ බිල්පත මාස 3ක් විතර ඉදිරියට දින දාලා තමයි තියෙන්නේ. එතකොට බැංකුව මෙට්‍රොපොලිටන් ඒජන්සිස් එකට මාස 3ක කාලයක් තියෙනවා එක ගෙවන්න. දැන් එතනදී එතකොට මෙට්‍රොපොලිටන් එකට සල්ලි අවශ්‍ය වෙන එකක් නැහැ ඒ වෙලාවට. සල්ලි අවශ්‍ය වෙන එකක් නැහැ. මොකද කාලයක් තියෙනවා ඒක ගෙවන්න. මාස 3ක කාලයක්. ඒතකොට මේ මාස 3 කාලය ඇතුළත ඒගොල්ලන්ට ඕන නම් භාණ්ඩ ටික අරන් ගිහිල්ලා විකුණලා ගෙවන්න පුළුවන්. නමුත් අපි හිතමු ඒක
ආවේ දැන් ප්‍රතිග්‍රහණය කරනවා. ප්‍රතිග්‍රහණය කරනකොට සමහර රැස් කිරීම උපදෙස් වල තියෙනවා මේ ප්‍රතිග්‍රහණයට බැංකුවේ තහවුරු අවශ්‍යයි කියලා. මොකක්ද ඒකෙන් කියන්නේ? ප්‍රතිග්‍රහණය කරාට ගනුදෙනු කරු. ඒ කියන්නේ මෙට්‍රොපොලිටන් ඒජන්සිස්ගෙන් ප්‍රතිග්‍රහණය කරාට අර අපනයන කරු ඒ ගැන එච්චරම සතුටටපත් වෙන්නේ නැහැ. මොකද බැංකුවක තහවුරුවක් නැති හින්දා. යම් විදිහකින් රැස් කිරීම පොලිස් වල කියලා දෙනවා නම් මේ ප්‍රතිග්‍රහණය කරාම මේ ප්‍රතිග්‍රහණයට බැංකුවේ තහවුරුවක් ගන්න කියලා. අන්න ඒකත් ගන්න වෙනවා. ඒතර මේ බැංකුවක් ප්‍රතිග්‍රහණය කරපු එක තහවුරු කරනවා කියලා කියන්නේ මොකක්ද? යම් කිසි කෙනෙක් ප්‍රතිග්‍රහණය කරන්නේ යම් කිසි දිනයකදී බිල ගෙවනවා කියන පොරොන්දුව. හැබැයි ඔහුට එදාට ඒක ගෙවන්න බැරි වුණොත් බැංකුව ඒක ගෙවනවා කියන එකට තමයි බැංකුව තහවුරු කිරීමක් කරන්නේ. අපි එවැනි තහවුරු කිරීමක් කරනකොට ප්‍රතිග්‍රහණයක් අපි ඒ ආකාරයේ පහසුකමකට අපි කියන්නේ ප්‍රතිග්‍රහණ පහසුකමක් කියලා. ඒතර ප්‍රතිග්‍රහණ පහසුකම ඔන්න ලැබෙන හැටි දැන් මම පෙන්නුවේ. මොකද්ද ප්‍රතිග්‍රහණ පහසුව කියන්නේ එතකොට? බැංකුව ඒවට සල්ලි දෙනව නෙමෙයි. බැංකුව ගැරන්ටි එකක් එහෙම නැත්නම් තහවුරුවක් දෙනවා. මේ ගනුදෙනුකරුට මේක ගෙවන්න බැරි වුණොත් ඔහු කියන දිනේදී අපි මේක ගෙවනවා කියන එක තමයි බැංකුව දෙන තහවුරු. ඒතර එවැනි පහසුකමක් අපි වක්‍ර පහසුකමක් හැටියට නම් කරනවා. ඒක වක්‍ර පහසුකමක් හැටියට නම් කරනවා. ඒක වක්‍ර පහසුකමක් හැටියට නම් කරනවා විතරක් නෙමෙයි. දැන් ඒ වගේ ඒවා තමයි වක්‍ර පහසුකම් හැටියට අපි කියන්නේ. එතකොට ප්‍රතිග්‍රහණ පහසුකම කියන එක වක්‍ර පහසුකමක් වෙන්නේ කොහොමද? ඒ හේතුව මොකද? ඒ පහසුකම දෙන අවස්ථාවේදී බැංකුවේ මුදල් ඉවතට යාමක් සිද්ධ වෙන්නේ නැහැ. අපි සමහරක් වෙලාවට ඉංග්‍රීසියෙන් කියනවා ඔකට non funded facilities කියලා. non funded. ඒ කියන්නේ මූල්‍යකරණය කරලා නැහැ. සල්ලි දීලා නැහැ ඒකට. හැබැයි facility එකක් ඒක. පහසුකමක්. බැංකුවේ තහවුරුවම ඇති. තහවුරුවම පහසුකමක්. දැන් මතක ඇති මම කිව්වා ඔබට බැංකුව අපකරේ කියන එක. බැංකුව අපකරේ කියන එකත් ඒ වගේ එකක්. බැංක් ගැරන්ටි කියන එක. ඒකෙත් ලියුමක් දෙනවා විතරයි. සල්ලි නැහැ. හැබැයි ගනුදෙනුකරුට තමන්ගේ ගිවිසුම ඉටු කරන්න බැරි වුණොත් තමයි බැංකුවට ගෙවීම කරන්න සිද්ධ වෙන්නේ. අන්න ඒ වගේ වට අපි කියනවා contingent facilities එහෙම නැත්නම් අසම්භාව්‍ය මූල්‍ය පහසුකම් කියලා. අසම්භාව්‍ය බැඳීම් කියලා. හොඳයි. දැන් මම මෙතනදී බලාපොරොත්තු වෙන්නේ ඔබට කියලා දෙන්න අර ප්‍රතිග්‍රහණ පහසුකම් කියන එක ගැන. හොඳයි. දැන් මෙතනදී ලියවිලි නිදහස් කරාට පස්සේ ආනයන කරන්න පුළුවන් මේ ලියවිලි ටික නැව් සමාගමට දීලා නැව් සමාගමෙන් භාණ්ඩ ටික ලබා ගන්න. ඕක තමයි මේ රැස් කිරීමේ ලියවිලි සහිත රැස් කිරීම කියන එකේ ක්‍රියාපිළිවෙල. හොඳයි මම හිතනවා ඔබට ඒකෙන් පැහැදිලි වෙන්නේ නැති කියලා කියපු දේ. දැන් ඔබට පැහැදිලි නිසා මම හිතනවා ඒක අපහසුතාවයක් නැතුව කරන්න පුළුවන් වෙයි කියලා. අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට එමනම්. දැන් අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊළඟ පොඩ්ඩක් ඉහළ මාතෘකාවක් සම්බන්ධයෙන්. මොකද දැන් නැවතත් අපි කියනවා නම් මේ කියන රැස් කිරීමේ ලියවිලි එහෙම නැත්නම් ලියවිලි සහිත රැස් කිරීම කියන එකේදී බැංකුව විසින් යම්කිසි සම්බන්ධයක් තියෙනවා. සම්බන්ධයක් තිබුණාට ඒ සම්බන්ධය බැංකුව තදින්ම ඇති කරගන්න සම්බන්ධයක් නෙමෙයි. කොටින්ම කියනවා නම් බැංකුව ක්‍රියා කරන්නේ මෙතනදී පණිවිඩකරුවෙක්ගේ භූමිකාව. ඇයි අපි එහෙම කියන්නේ? බැංකුව කරන්නේ උපදෙස් දීලා තියෙන ඒ උපදෙස් අනුව ක්‍රියාත්මක වෙන එක පමණයි. බැංකුවේ වෙන වගකීමක් නැහැ ඇත්තට. ඒ නිසා දැන් මෙවැනි අවස්ථාවකදී මේ ලියවිලි සහිත රැස් කිරීම කියන එකේදී දැන් මම ඉස්සෙල්ලා කතා කරපු ලියවිලි සහිත රැස් කිරීම කියන එකේදී බැංකුව වල දැඩි සම්බන්ධතාවයක් නැහැ. නමුත් ලියවිලි සහිත ණය වලට අපි ගියාම පේනවා මේ ලියවිලි සහිත ණය එහෙම නැත්නම් ණයවර ලිපි කියන එකේදී බැංකුව ඒකට ඉතාමත්ම තදින් සම්බන්ධ වෙනවා කියලා. ඉතාමත්ම තදින් සම්බන්ධ වෙනවා කියන එක අපි දන්නවා. එතකොට අපි දැන් බලමු එහෙම නැත්නම් ලියවිලි සහිත ණය කියන්නේ මොකක්ද කියලා. දැන් මම හිතනවා ඔබ සියලු දෙනාටම දැන් මේවායේ ඉංග්‍රීසි වචන ගැන ටිකක් සැලකිල්ලෙන් ඉන්න වෙනවා. මොකද
මම දන්නවා සියලුම අයට මේ බැංකුවල වැඩ කරන්න යනකොට මේවා ඉංග්‍රීසි වචන තමයි පාවිච්චි වෙන්නේ. බැංකුවල කවදාවත් ණයවර ලිපි කිය අපි කියන්නේ නැහැ නේ. අපි කියන්නේ letter of credit. එහෙම නැත්නම් LC කියන වචන තමයි පාවිච්චි වෙන්නේ. ඒ නිසා අපි ඊගාට පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන. මොකද අපි මේ ඉගෙන ගන්න දේවල් ඔක්කොම අපේ රාජකාරියට වැදගත් වෙන නිසා අපි ඒ විදිහට තමයි ඉගෙන ගන්න ඕන මේක. ඉතින් මම හිතනවා ඔබට පුළුවන් වෙයි කියලා ඒ ගැන ඉංග්‍රීසි වචන හොඳටම මතක තියාගන්න. එතකොට දැන් අපි මුලින්ම කිව්වේ මොකක්ද? ඇඩ්වාන්ස් පේමන්ට් මෙතඩ් එක. ඊළඟට අපි කිව්වේ ඕපන් account මෙතඩ් එක. ඊළඟට අපි කිව්වා රැස් කිරීමේ ලියවිලි එහෙම නැත්නම් ලියවිලි සහිත රැස් කිරීම. ඒ කියන්නේ documentary collection. දැන් අපි කතා කරන්නේ documentary credit කියන එක. එහෙම නැත්නම් LC letter of credit කියන එක. දැන් බලමු පොඩ්ඩක් මේකේ තියෙන මේ ස්ටේට්මන්ට් එක කියවලා. කිසියම් නම් කරන ලද අර්ථලාභියෙක් විසින් ලිපියේ කොන්දේසි සම්පූර්ණ කර ඒ අනුව භාණ්ඩවලට අදාළ ලියවිලි නිසි පරිදි ඉදිරිපත් කළ විටදී ගෙවන බවට අදාළ බැංකුව විසින් දෙනු ලබන කොන්දේසි සහිත අපකරය ණයවර ලිපිය ලෙස හැඳින්වෙනවා. දැන් බලන්න ගොඩාක් දේවල් මේක කියලා තියෙනවා. ඉතින් ඒ වගේ මේ වාක්‍ය දිගයි. ඒ වාක්‍ය දිග නිසා එකපාරට අපිට තේරුමක් ගන්න බැරි වෙන්නත් පුළුවන්. හැබැයි අපිට මේ තේරුම ගන්න පුළුවන් වෙනවා මේ ණයවර ලිපිය කියන එකේ ක්‍රියාපිළිවෙල පිළිබඳ අපි යම්කිසි සැලකිල්ලක් දැක්වුවා. දැන් මෙතන අර්ථලාභියා කියලා එක්කෙනෙක් ඉන්නවා. මේ අර්ථලාභියා කියලා අදහස් කරන කාවද? ඇත්තටම කියනවා නම් අර්ථලාභියා කියන අපනයනකරු. මොකද අපනයනකරුවෙකුට තමයි ණයවර ලිපියක් එල්ල කරන්නේ හැමතිස්සෙම. හැබැයි පළවෙනි පාර්ශවය තමයි ආනයනකරු. ඊළඟට ආනයනකරුගේ බැංකුව. ඊළඟට අපනයනකරු. එයා තමයි අර්ථලාභිය වෙන්නේ. ඊළඟට අපනයනකරුගේ බැංකුව. හැබැයි මේ ආනයනකරුගේ බැංකුව සහ අපනයනකරුගේ බැංකුව කියන එකට අපි නමක් දෙනවා. ආනයනකරුගේ බැංකුව කියලා කියන්නේ අපි ඒකට කියනවා නිකුතු බැංකුව කියලා. අපනයනකරුගේ බැංකුවට අපි කියනවා නිවේදන බැංකුව කියලා. නිකුතු බැංකුව සහ නිවේදන බැංකුව. ඒතකොට ආනයනකරුගේ රටේ තියෙන නිකුතු බැංකුව, අපනයනකරුගේ රටේ තියෙන නිවේදන බැංකුව. ඒතකොට නිකුතු බැංකුවට ඉංග්‍රීසියෙන් කියනවා issuing bank. නිවේදන බැංකුවට කියනවා අපි advising bank. issuing bank, advising bank. මොනවාද දැන් ඒකෙත් තියෙනවා අපි අර ඉස්සෙල්ලා කතා කරා වගේ ක්‍රියාපිළිවෙලක්. බලමු මේ ක්‍රියාපිළිවෙල මොකක්ද කියලා. හොඳයි දැන් මේක මම මෙතන ස්ලයිඩ් එකේ දාලා තිනවා. ආනයනකරුගේ ඉල්ලීම මත ණයවර ලිපියක් නිකුත් කරන බැංකුව නිකුතු බැංකුව ලෙස හැඳින්වේ. නිකුතු බැංකුව විසින් මෙම ණයවර ලිපිය අපනයනකරුගේ රටේ පවතින බැංකුව වෙත නිවේදනය කරනු ලැබේ. අපනයනකරුගේ රටේ පවතින බැංකුව නිවේදන බැංකුව ලෙස හැඳින්වේ. නිවේදන බැංකුව විසින් මෙම ණයවර ලිපිය අදාළ අපනයනකරුට බාර දෙනවා. මේ ණයවර ලිපිය ගියාම අපනයනකරුට බාර දෙනවා. ණයවර ලිපිය අර්ථලාභී වන අපනයනකරු විසින් භාණ්ඩ නිෂ්පාදනය කළ යුතුයි. මෙම භාණ්ඩ නැවගත කරන අපනයනකරු ඒ සමග භාණ්ඩ වලට අදාළ ලියවිලි වල පිටපත් සහ විනිමය බිලක් නිවේදන බැංකුවට ඉදිරිපත් කරයි. නිවේදන බැංකුව විසින් මෙම ලියවිලි නිකුතු බැංකුවට ඉදිරිපත් කිරීමෙන් අදාළ ගෙවීම ලබා ගනී. එම මුදල් නිවේදන බැංකුව විසින් අපනයනකරුට ලබා දෙයි. ඒතකොට අපනයනකරුට ලබා දෙනකොට නිකන් නෙමෙයි ඔහුට ගෙවන්න සිද්ධ වෙනවා. අපනයනකරු විසින් ඒකට ගෙවන්න වෙනවා. ඒක ඔක්කොම ඒ විදිහටම සිද්ධ වෙනවා. එතකොට දැන් මේ ණයවර ලිපි සම්බන්ධයෙන් අපි කතා කරනකොට අපිට පොඩි වෙනසක් තියෙනවා රැස් කිරීමේ ලියවිලි වලට වැඩි. මොකද හේතුව මේ ණයවර ලිපි සම්බන්ධයෙන් කටයුතු කරද්දී ආනයනකරු සහ අපනයනකරු අතර තියෙන ගිවිසුම අනිවාර්යයෙන්ම නිකුතු බැංකුව සහ නිවේදන බැංකුව අතර තියෙන ගිවිසුමක් බවට පත් වෙනවා. අන්න ඒකයි තියෙන මෙතන තියෙන වැදගත්කම. ඒ කියන්නේ මේ බැංකුව දෙක තමයි මේ භාණ්ඩ සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම දරන්නේ. ඉතින් මේ වගකීම නිසා තමයි බැංකුවක් ණයවර ලිපියක් නිකුත් කරද්දී ඉතාමත්ම සැලකිලිමත් වෙනවා. ඒ වගේම ණයවර ලිපියක් බාර ගනිද්දිත්
ඒ සැලකිලිමත් භාවයම දක්වනවා. මොකද හේතුව තමයි දැන් ණයවර ලිපියක් කියලා කියන්නේ ඇත්තටම කියනවා නම් පොරොන්දුවක්. පොරොන්දුවක්. කවුද පොරොන්දුව දෙන්නේ? ආනයනකරුගේ බැංකුව පොරොන්දුව දෙන්නේ. මොකද්ද පොරොන්දුව? හරියට අපි මේ ලියවිලි ටික දුන්නොත් අපි සල්ලි දෙනවා කියන එක තමයි පොරොන්දුව. බඩු ගැන නෙමෙයි කතා කරන්නේ ලියවිලි ගැන. එතකොට දැන් එහෙම තියනවා නම් බැංකුවක් එහෙම පොරොන්දුවක් දෙනකොට ඒ පොරොන්දුව ලබා ගන්න බැංකුව කල්පනා කරනවා මේ බැංකුව මේ පොරොන්දුව දුන්නට ඒගොල්ලන්ට මේක ගෙවන්න පුළුවන් වෙයිද කියලා වගේ සැකයක් ඇති වෙනවා. එහෙම සැකයක් ඇති වුණොත් ඒගොල්ලෝ ඒ ණයවර ලිපිය පිළිගන්නේ නැහැ. ඔක තමයි ප්‍රශ්නේ. දැන් සමහර රටවල් වල දැන් අපිට ඇත්තටම ලංකාවෙත් ওই ප්‍රශ්නේ යම් කිසි ප්‍රමාණයකට මතු වුණා පහුගිය දවස්වල. මොකද ලංකාව ණය ශ්‍රේණිය අතින් පහළට දැම්මා. ඒ පහළට දැමීම නිසා විදේශ බැංකු ලංකාව ගැන තිබිච්ච විශ්වාසය අඩු වුණා. ඒ නිසා මේ ණයවර ලිපි පිළිගන්නේ නැති තත්ත්වයක් ඇති වෙලා තියෙනවා සමහර අවස්ථාවලදී. ඒක මේ බැංකුවක වැරද්දක් නෙමෙයි. නමුත් අර රටක් හැටියට ලංකාවේ තියෙන ආර්ථික තත්ත්වයේ පසුබෑමක් ගැන යම්කිසි වැරදි වැටහීමක් විදේශ බැංකු වලට තිබිච්ච නිසා තමයි ඒක වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේක තමයි දැන් මම කියන්න හදන්නේ මේ වෙන මොකක්ද නෙමෙයි. මේ ණයවර ලිපිය කියන එක ඉතාමත් වගකිව යුතු ලියවිල්ලක්. ඒ නිසා සමහරක් වෙලාවට බැංකුවක් විසින් දෙන ණයවර ලිපි පවා වෙනත් බැංකුව විසින් නොපිළිගන්න අවස්ථාවල් තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න ඕන. එතකොට බලමු මේ ණයවර ලිපියේ ක්‍රියාකාරීත්වය කොහොමද කියලා. මෙන්න මෙහෙම ක්‍රියාවලිය. මේකත් අපි ඊතල වලින් පෙන්නලා තියෙනවා. ඔය ක්‍රියාවලිය සම්බන්ධයෙන්. ඔබට මම හිතන්නේ මේ ඊතල දිහා බැලුවම මම හිතනවා ඔබට පහසුවෙන්ම මේ ගැන බලන්න පුළුවන් වෙයි. දැන් බලන්න මේකෙත් දැන් ඉස්සෙල්ලා කිය ඔයගලන්ට මතකයි මම මේ වගේ කොටු පාට කරපු කොටු පහක් තිබුණා කියන්නේ. මේකේ තියෙනවා පාට කරන කොටු 6ක්. මෙතන මම නැව් සමාගම කියලා දෙකක් දාලා තියෙනවා. ඒ කියන්නේ සමහරක් වෙලාවට මේ නැව් සමාගම් දෙකක් සම්බන්ධ වෙන්න පුළුවන් නිසා මොකද සමහරක් වෙලාවට ආනයනකරුගේ රටේ තියෙන නැව් සමාගමයි අපනයනකරුගේ රටේ තියෙන නැව් සමාගම වෙනස් වෙන්න පුළුවන්. මොකද මේ දෙකොල්ල අතර තමයි ඊට පස්සේ හුවමාරු සිද්ධ වෙන්නේ. කමක් නැහැ. එකම නැව් සමාගම වෙන්නත් පුළුවන්. ඒකේ අවුලක් නැහැ. දැන් බලමු අපි පළවෙනි ඉලක්කම් අපි අනුව මේක අනුගමනය කරමු. ඉලක්කම් අනුගමනය කරොත් අපිට පැහැදිලි වෙනවා පළවෙනියට මොකක්ද වෙන්නේ වෙළඳ කිවිසුම ඇති වෙනවා. වෙළඳ කිවිසුම ඇති වෙනවා කියලා කියන්නේ ඉන්වොයිස් එකක් එවනවා ආනයනකරුට අපනයනකරු විසින්. මම ඊතලයේ පැත්තට දාලා තියෙන්නේ ඒකයි. නම්බර් 1 ඒ කියන්නේ නම්බර 1 වෙළඳ කිවිසුම ඇති වෙන එක. මේ වෙළඳ කිවිසුමේ ප්‍රතිඵලයක් හැටියට අපනයනකරු විසින් නෙවනවා භාණ්ඩවල විස්තර දාපු පර්ෆෝමා ඉන්වොයිස් කියලා එකට කියන්නේ. නාම මාත්‍ර ඉන්වොයිස් කියලා අපි කියන සාමාන්‍ය සිංහලෙන් කියනකොට කියන්නේ නාම මාත්‍ර ඉන්වොයිස් කියලා. ඉංග්‍රීසියෙන් කියනවා පර්ෆෝමා ඉන්වොයිස් කියලා. මේ පර්ෆෝමා ඉන්වොයිස් එකේ තමයි භාණ්ඩවල විස්තර සටහන් වෙන්නේ. ඔක්කොම. ඇත්තටම කියනවා නම් මේ පර්ෆෝමා ඉන්වොයිස් එක පාවිච්චි කරන්නේ ආනයනකරු විසින් ණයවර ලිපි විවෘත කරද්දී අපි මේ බැංකුවට දෙන්න වෙනවා අපිට පර්ෆෝමා ඉන්වොයිස් එක. මොකද ඒකේ තමයි භාණ්ඩවල විස්තර තියෙන්නේ. එතකොට මේ භාණ්ඩවල විස්තර අනුව තමයි අවශ්‍ය ලියවිලි ගැන කියන්නේ. එතකොට මේ බැංකුවට ගිහිල්ලා එතකොට මේ ආනයනකරු බැංකුවට යන්න වෙනවා ණයවර ලිපියක් විවෘත කරන්න. එතකොට බැංකුවට යනවා කියලා කියන්නේ එතකොට යා යන්නේ මොකක් එක්කද? ප්‍රොෆෝමා ඉන්වොයිස් එකත් එක්ක යන්නේ. ඒ ඉන්වොයිස් එකේ වටිනාකම තියෙනවා, භාණ්ඩවල ස්වභාවය ගැන ඔක්කොම විස්තර තියෙනවා. එතකොට යා යනවා. ආනයනකරු යනවා. එතකොට බැංකුවට යනවා. බැංකුවට ගිහිල්ලා මේ ප්‍රොෆෝමා ඉන්වොයිස් එකයි ළඟට තව තියෙනවා ඉන්ඩෙම්නිටි කියලා එකක්. ඒ කියන්නේ හානි රක්ෂකයක් දෙන්න ඕනේ යා බැංකුවට. ඔය දෙක දුන්නාට පස්සේ බැංකුව දෙනවා ණයවර ලිපි ඉල්ලුම් පත්‍රයක්. මේ ණයවර ලිපි ඉල්ලුම් පත්‍රය පත්‍රය ඔක්කොම විස්තර දානවා. එතකොට ඒ ඉල්ලුම් පත්‍රය අනුව සහ පර්ෆෝමා ඉන්වොයිස් එක අනුව දෙන්න ඕන ලියවිලි මොනවද කියන එක එතන කියනවා. ඒ ලියවිලි වලත් ඇත්තටම නවභාර පත්‍ර ආරම්භය ඒ විස්තර තියෙන ඔක්කොම.
එතකොට ඔය විස්තරත් එක්ක මේ ණයවර ලිපිය ඉල්ලුම්පත් ඉදිරිපත් කරාට පස්සේ නිකුත් බැංකුව විසින් ණයවර ලිපිය නිකුත් කරනවා. ඒ කියන්නේ ඇඩ්වයිසින් බැංක් එක LC එක ඕපන් කරලා නිකුත් කරනවා. කොහාටද ඒක යවන්නේ? ඒක යවන්නේ නිවේදන බැංකුවට. ඒ කියන්නේ ඇඩ්වයිසින් බැංක් එක මේක යවනවා ඉෂුවින් බැංක් එක යවනවා ඇඩ්වයිසින් බැංක් එකට. දැන් මේක නිවේදන බැංකුවට ගියාට පස්සේ දැන් අංක 3 බලන්න ණයවර ලිපිය නිකුත් කිරීම. කවුද නිකුත් කරන්නේ? නිකුතු බැංකුව. නිකුතු කියලා වචනේ පාවිච්චි කරලා තියෙන්නේ ඒකයි. ඒ කියන්නේ ණයවර ලිපිය ඉෂුව කරන්නේ ඉෂුවින් බැංක් එකේ. දැන් ඒක තමයි අංක 3. ඒ කියන්නේ කොහාටද? නිවේදන බැංකුවට. දැන් බලන්න ඊළඟට මොකද වෙන්නේ? ඊළඟට මොකද වෙන්නේ? නිවේදන බැංකුව විසින් මේ ණයවර ලිපිය පරීක්ෂා කරනවා. දැන් ඔබ ආයි මොකද මේ පරීක්ෂාවක් කරන්නේ? ණයවර ලිපිය පරීක්ෂා කරන්නේ මොකටද? පරීක්ෂා කරන්නේ ඒ ණයවර ලිපියෙන් ඉල්ලලා තියෙන දේවල් මේ ඉල්ලලා තියෙන කාලය ඇතුළත දෙන්න පුළුවන්ද කියන එක තමයි ඒගොල්ලෝ බලන්නේ. ඒ වගේම මේ ණයවර ලිපිය ඒ අර්ථලාභිය, ඒ කියන්නේ අපනයනකරුගේ තත්ත්වය අනුව, අපනයනකරුගේ ව්‍යාපාරික ශක්තිය අනුව මේ ණයවර ලිපියෙන් ඉල්ලලා තියෙන භාණ්ඩ මේ කියලා තියෙන ඉදිරිපත් කරලා තියෙන කාල සීමාව ඇතුළත දෙන්න පුළුවන්ද කියන එක තමයි නිවේදන බැංකුව බලන්නේ. නිවේදන බැංකුවට යම් කිසි සැකයක් ඇති වුණොත් මේක කරන්න බෑ කියලා මේ අපනයනකරුට එhmenan ඒක රිටර්න් කරනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ කියනවා මේක අපිට ඇඩ්වයිස් කරන්න බෑ කියලා. දැන් ඔන්නෝක තමයි මේ ඕක බලන්න තමයි ඒක පරීක්ෂා කරන්නේ. ඒ වගේම ණයවර ලිපියේ මොනවා හරි වැරදි තියෙනවද කියලා බලනවා. ඒව මොකක්වත් නැත්නම් හරියටම තියෙනවා නම් ඒ ණයවර ලිපිය පරීක්ෂාවට පස්සේ ඇඩ්වයිස් කරනවා අපනයනකරුට. දැන් අපනයනකරුට දැන් ඒක තමයි අංක 4. ඊට පස්සේ අපනයනකරු මේක බලලා එයා ඉතින් හොඳට දන්නේවනේ එතන මොකද එයාගේ පර්ෆෝමන්ස් ඉන්වොයිස් එකත් එතන තියෙනවා. එතකොට ඒ අනුව එයා භාණ්ඩ නිෂ්පාදනය කරනවා. නිෂ්පාදනය කරලා ඒවා පැකින් කරලා ඔක්කොම කරලා ඊට පස්සේ අර ලියවිලි සෙට් එකත් එක්ක දැන් මම කියපු ලියවිලි ඔයගොල්ලන්ට මතක ඇති. ඇත්තටම කියනවා නම් ණයවර ලිපියක් සම්බන්ධිනුත් ඒ ලියවිලි එහෙම තමයි. හැම එකේම නවභාර පත්‍රය තියෙනවා, ඉන්වොයිස් එක තියෙනවා, පැකින් ලිස්ට් එක තියෙනවා, ප්‍රභවස්ථාන සහතිකය තියෙනවා, ඉන්ෂුරන්ස් සර්ටිෆිකේට් එක තියෙනවා. ඔය ටික තියෙනවා. එතකොට ඒ ලියවිලි සහ භාණ්ඩ තමයි අන්න දැන් මෙතන බලන්න පොඩ්ඩක් වෙනසක් තියෙනවා ඉස්සෙල්ලකට වැඩිය. මොකද මේ ලියවිලි වල පිටපත් අපනයනකාරෝ විසින් නෙමෙයි බැංකුවට දෙන්නේ. ඒක ඒ ලියවිලි සහ භාණ්ඩ යවනවා නැව් සමාගමට, වරායට යවනවා. වරායෙන් තමයි ඒක ඒ කියන්නේ ලියවිලි භාණ්ඩ සහ ලියවිලි තමයි නැව් සමාගමට යන්නේ. එතකොට 6 වෙනි අංකය ඒ ලියවිලි වල පිටපත් අපනයනකරු විසින් ආනයනකරුටත් යවනවා ඒ වෙලාවේ. ඊළඟට 7 මේ භාණ්ඩ නැව් සමාගම විසින් යවනවා ආනයනකරුගේ රටට යවනවා. ඒ කියන්නේ කොළඹට යවනවා, ලංකාවට යවනවා. ඒක එවනවත් එක්කම ලියවිලි ටික බැංකුවටත් යවනවා. ඒ කියන්නේ ඇත්තටම දැන් මෙතන වෙලා තියෙන්නේ මොකක්ද දන්නවද? දැන් නැව් සමාගම භාණ්ඩ යවුවට පස්සේ තමයි ලියවිලි ටික බැංකුවට එන්නේ. මොකද ඒක ෂුවර් එතකොට. ලියවිලි ටික බැංකුවට එනවා නිවේදන බැංකුවට. දැන් නිවේදන බැංකුවට මේක ආවම නිවේදන බැංකුව මේක ඇඩ්වයිස් කරනවා ටෙලෙක්ස් එකකින් ඉෂුවින් බැංක් එකට. ඇඩ්වයිස් කරාම මේක ගෙවනවා. ටක් ගාලා ගෙවනවා බැංකුව. නිකුත් බැංකුව ගෙවනවා මේක. එතකොට ඔක තමයි 9. නිකුත් බැංකුව මේක ගෙවුවට පස්සේ නිවේදන බැංකුව ගෙවනවා ඒක අපනයනකරුට. දැන් ගෙවීම ඉවරයි. ඊට පස්සේ දැන් බලන්න අංක 9 මම කිව්වා. අංක 10 කියන්නේ නිවේදන බැංකුව විසින් අපනයනකරුට ගෙවීම. අංක 11 කියන්නේ නිවේදන බැංකුව ලියවිලි ටික ගෙවනවා නිකුත් බැංකුවට. ගෙවීමෙන් පස්සේ. ඇත්තටම කියනවා නම් ඔය වගේ කන්ට්‍රෝල් එකක් යම් කිසි තැනකදී තියෙනවා. දැන් සමහරක් වෙලාවට ඔය කන්ට්‍රෝල් එක නිකුත් බැංකුවේ වෙන්නත් පුළුවන්. නමුත් දැන් මේකේ මම දාලා තියෙන්නේ නිවේදන බැංකුවේ තමයි කන්ට්‍රෝල් එක දෙන්නේ. මොකද නිවේදන බැංකුව ගෙවන්නේ නිවේදන බැංකුව ලියවිලි ටික දෙන්නේ ගෙවුවට පස්සේ. දැන් ලියවිලි ටික එනවා නිකුත් බැංකුවට. ඊට පස්සේ ඒක 11.
12 මොකද්ද ගෙවීම? කවුද ගෙවන්නේ? ආනයනකරුට කතා කරනවා. ආනයනකරු කියනවා මේක දුටුවන බිල්පතක් කියලා. එතකොට එයා ගෙවනවා. දුටුවන බිල්පතක් නම් ගෙවනවා. සමහර වෙලාවට මේ ණයවර ලිපි වලත් ඇත්තටම කාල සීමාව දීපු ණයවර ලිපි තියෙන්න පුළුවන්. එහෙම වුණොත් එයාට පුළුවන් කාල සීමාව අරගෙන ඒ කාලයට පස්සේ ගෙවන්න. අපි කියනවා ඒකට කාලීන ණයවර ලිපි කියලා. කාලීන ණයවර ලිපි කියලා කියන්නේ ඒවයි කල් ගෙවන්න තියෙනවා. නමුත් සාමාන්‍ය හුඟක් වෙලාවට ඉදිරිපත් වෙන දුටුවන ණයවර ලිපි. දුටුවන ණයවර ලිපියකදී ආනයනකරුට සල්ලි ගෙවලා තමයි භාණ්ඩ ටික නැත්නම් ඩීවිල් ටික නිදහස් කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට 12 අංක 12 තමයි ගෙවීම. ඊට පස්සේ නිකුත් බැංකුව විසින් නවභාර පත්‍ර සහ ලීවිල් ටික යවනවා නැව සමාගමට. ඒ රටේ කොළඹ තියෙන නැව සමාගමට. ඊට පස්සේ භාණ්ඩ ටික මෙයාට පුළුවන් ආනයනකරුට පුළුවන් අර ලීවිල් පිටපත් වල පෙන්නලා භාණ්ඩ ලබා ගන්න පුළුවන් වෙනවා නැව සමාගමට. ඔක තමයි ණයවර ලිපියක් මෙහෙයුම් ක්‍රියාවලිය. දැන් ඔය සම්බන්ධ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. මොකද කියන්නේ? ප්‍රශ්න තියෙනවද ඒ සම්බන්ධයෙන්? දැන් ඔබට පුළුවන් නැවතිල්ලේ මේ ගැන හිතන්න. මම කියන අතරේ මම ටිකක් ඉක්මනට වගේ කතා කරා. නමුත් ඔබට පුළුවන් ඒක නැවතිල්ලේ බලන්න. ඔව්. දැන් ඉෂුවින් බෑන්ක් එක LC එක දෙනකොට කස්ටමර්ට මොනවා හරි සිකියුරිටි එකක් තියාගෙනද දෙන්නේ? ඔව් ඔව් ඔව්. මෙහෙම එකක් තියෙනවා. දැන් මම හිතන්නේ ගිය සුමානෙත් ඔය වගේම ප්‍රශ්නයක් ආවා. දැන් මේක තමයි වෙන්නේ. දැන් අපි හිතමු දැන් හොඳ ආයතනයක් කියලා අපි හිතමු ප්‍රීතිමත් ආයතනයක්. එයා ඒගොල්ලෝ නිතරම බැංකුවත් එක්ක ණයවර ලිපි සම්බන්ධ කටයුතු කරනවා. එහෙම අයකට නම් සාමාන්‍යයෙන් මෙහෙම එකක් තියෙනවා. ණයවර ලිපියක් නිකුත් කරනකොට හුඟක් බැංකුව මාජින් එකක් ඉල්ලනවා. මාජින් එකක් කියලා කියන්නේ අපි හිතමු ණයවර ලිපි වටිනාකම ඩොලර් 100යි කියලා. ඩොලර් 100 නම් මාජින් එකක් දාන්න කියනවා 50ක නැත්නම් 60ක 70ක ඔය වගේ මාජින්ස් තියෙනවා. ඒ වගේම 100% මාජිනුත් කියනවා. ඒ කියන්නේ මුළු ගානම දාන්න කියලාත් කියනවා. සමහර වෙලාවල් තියෙනවා බැංකු LC ඕපන් කරද්දී නිල් මාජින් වලට LC ඕපන් කරනවා. නිල් මාජින් කියලා කියන්නේ සතයක්වත් ගෙවන්නේ නැති. ඒ කියන්නේ ඇත්තටම එතන සුරකුම වෙන්නේ ගනුදෙනුකරුත් සහ ගනුදෙනුකරු එක්ක තියෙන සම්බන්ධය පමණයි. එහෙම වෙලාවලුත් තියෙනවා. හැබැයි ඔබ අහපු ප්‍රශ්නෙට උත්තරේ තමයි සුරකුමක් බොහෝ වෙලාවට බැංකුවක් බලාපොරොත්තු වෙනවා. ණයවර ලිපියක විවෘත කරන අවස්ථාවේදී. මොකද බැංකුව ලොකු වගකීමකට බැඳෙන්නේ. ඒ නිසා ඒ වගේ දෙයක් අවශ්‍ය වෙනවා. ඒ නිසා තමයි බැංකුවට ඒක සිද්ධ වෙන්නේ කරන්නේ. හොඳයි. අපි තව දෙයක් මම අහන්න කැමතියි. DP එකේදී වංචාවක් වෙන්න පුළුවන්ද කියලා අහනවා. මේ වගේ වැඩක්. DP කියලා කියන්නේ documents on payment කියන එක. එතකොට ඇත්තටම කියනවා නම් වංචාවක් වෙනවා කියලා කියන්නේ කොයි වගේ අවස්ථාවකද? ඒ කියන්නේ මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. දැන් අපි payment එක කරාම documents ටික හම්බ වෙනවනේ. දැන් ඔයා කියන්නේ document subset වුණොත් මොකද වෙන්නේ කියලා. ඔය වගේ දෙයක් වෙන්න බැරි කමක් නැහැ. එතකොට ඉතින් ඒගොල්ලන්ට පුළුවන් මේ බැංකුත් එක්ක ආයසරයක් කතා කරන්න. එහෙම මොනවා හරි ප්‍රශ්නයක් වුණොත්. එහෙම ලොකු වංචාවක් වෙන්න ඉඩකඩ නැහැ. ඔව් ඒක හරි. ඒ වගේ වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවල් තියෙනවා. නමුත් මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි මේ බැංකුවක් රැස් කිරීමේ උපදෙස් සහ ඒ ප්‍රේෂණ බැංකුවෙන් එවන දේවල් ටික ගන්නකොට ඒගොල්ලෝ ටිකක් පරීක්ෂාකාරී වෙනවා. පරීක්ෂාකාරී වෙලා පරීක්ෂා කරලා බලනවා. අපි හිතමු යම් කිසි විදියකින් ලියවිලි තියෙන විදිය අඩුපාඩුකම් තිබුණා කියලා. එතකොට මේ ලියවිලි ටික ආයෙ හරවලා යවනවා. පාර ගන්න නැතුව හරවලා යවන වෙලාවල් තියෙනවා. දැන් ඕක හැබැයි ඔය සිද්ධිය ඔය ඔයගොල්ලෝ අහන දේ වෙන්න පුළුවන් ඔයගොල්ලෝ සමහර වෙලාවට මේ රැස් කරන අවස්ථාවකදී. ණයවර ලිපි වලදී ඕක වෙන්න තියෙන ඉඩකට ගොඩක් අඩුයි. ඒක තමයි හුඟක් අය ණයවර ලිපි වලට යන්නේ. රැස් කිරීමට යන්නේ නැතුව. ඒ නිසා ඔය අහන ප්‍රශ්නේ වැලිඩ්. DP එකේදීත් ඔය ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම ඩොකියුමන්ට්ස් වැරදුනොත් ප්‍රශ්නයක් ඇති වෙනවා. කියලා තියෙන බහන්න එමිනම් වල තියෙන ඒ ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. හැබැයි ඒ වගේ ප්‍රශ්න තිබුණාට අපිට පුළුවන් එතකොට මේ ප්‍රශ්නේ निराකරණය කරගන්න ලේසියක් තියෙනවා අනිත් ක්‍රම වලට වඩා. ඒක තමයි එකම වාසිය. හැබැයි ණයවර ලිපි එකදී ඒ තත්ත්වය ඇති වෙන ඉඩකඩ හුඟක් අඩුයි. මොකද බැංකුවක් සෑහෙන පරීක්ෂාවකට පස්සේ තමයි ණයවර ලිපියක්
යන කටයුතු කරන්නේ. ඒකයි ඒකට හේතුව. හොඳයි. දැන් මේව තමයි භාවිතා වන ප්‍රධාන ලියවිලි. විනිමය බිල, වාණිජ ඉන්වොයිසිය, රක්ෂණ සහතිකය, නෞභාර පත්‍රය, ප්‍රභවස්ථාන සහතිකය, ඇසුරුම් ලේඛනය. දැන් මේවට අදාළ ඉංග්‍රීසි වචන ටික අවශ්‍යද? මම ඕනනම් ඒක බෝඩ් එකේ දාන්නම්. මම මේ පිළිවෙලින්ම දාන්නම්. bill of exchange. ඒ කියන්නේ විනිමය බිල. ඊළඟට වාණිජ ඉන්වොයිස් කියන්නේ commercial invoice. ඊළඟට රක්ෂණ සාධක කියන්නේ insurance certificate. නෞභාර පත්‍රය කියන්නේ bill of lading. ප්‍රභවස්ථාන සාධක කියන්නේ certificate of origin. ඇසුරුම් ලේඛනය කියන්නේ packing list. right. ඔතන දෙනවා ලියවිලි 6ක්. ලියවිලි වර්ග 6ක්. තවත් සමහර වෙලාවට තව ඒවා තියෙනවා. තව දූම ස්ථාන සාධක කියලා එකක් තියෙනවා. ඒ වගේ තවත් විශේෂ සාධක තියෙන්න පුළුවන්. ඒ භාණ්ඩවල ස්වභාවය අනුව. නමුත් මේවා තමයි ප්‍රධාන වශයෙන්ම භාවිතාවන් ලියවිලි. ඒ කියන්නේ හැම ණය ලිපියක් එක්කම මේ වගේ ලියවිලි තියෙන්න පුළුවන්. bill එක, කියන්නේ bill of exchange එක, commercial invoice එක, රක්ෂණ සහතිකය කියන්නේ insurance certificate, නෞභාර පත්‍රය කියන්නේ BL එක, bill of lading, ප්‍රභවස්ථාන සහතිකය කියන්නේ certificate of origin, ඇසුරුම් ලේඛනය කියන්නේ packing list. දැන් ඔයගලන්ට ඕනනම් පුළුවන්. දැන් ඔයගොල්ලෝ බැංකුවල රාජකාරී කරන අය නම් බැංකුවේ තියෙන import export section එකට ගියොත් ඔබට මේවායේ බලා ගන්න පුළුවන් මොකද්ද විනිමය බිලක් කියන්නේ, මොකද්ද ඉන්වොයිස් එකක් කියන්නේ, මොකද්ද ඉන්ෂුරන්ස් සර්ටිෆිකේට් එකක් කියන්නේ කියලා, නෞභාර පත්‍රයක් කියන්නේ මොකද්ද, ඒ ආදී වශයෙන් ඔබට ඉතාමත් ලස්සනට බලා ගන්න පුළුවන් මේක. මම හිතනවා එහෙම බලන්න පුළුවන් නම් හොඳ ලොකු දෙයක් ඒක. එහෙනම් බලන්න. මම මේ දෙන උපදේශයක්. ඔබ බැංකුවල වැඩ කරන අයට මේක හොඳට කරන්න පුළුවන්. සමහර අය මෙතන ඉන්න අය සමහරට බැංකුවක ඉම්පෝර්ට් ඩිපාර්ට්මන්ට් එක නැත්නම් එක්ස්පෝර්ට් ඩිපාර්ට්මන්ට් එක වැඩ කරනවා වෙන්න පුළුවන්. එහෙම අය නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳට හැමදාමත් මේ වගේ දේවල් එක්ක තමයි ඒගොල්ලෝ කටයුතු කරන්නේ. දැන් මම කියන මේ වෙලාවේදී සාමාන්‍යයෙන් දැන් අපි මේ පාඩම අපි කරන්නේ ණය ප්‍රදානය පිළිබඳව, අත්තිකාරම් ප්‍රදානය පිළිබඳව බැංකුවක් සම්බන්ධ වෙන ආකාරය ගැන කතා කරන වෙලාවේ තමයි අපි මේ ආනයන අපනයන ක්‍රියාවලිය ගැන කතා කරන්නේ. මොකද ආනයන අපනයන ක්‍රියාවලිය කියන්නේ වෙළඳ ක්‍රියාවලියක්. අපි ඒකට කියන්නේ ජාත්‍යන්තර වෙළඳ මූල්‍ය කියලා. මේ මූල්‍යකරණයට. International Trade Finance. ඒතර වාණිජ බැංකුව ඇත්තටම කියනවා නම් වාණිජ බැංකුවේ ප්‍රධාන කාර්යය තමයි ඒක. වෙළඳාමට උදව් දෙන එක. දේශීය හා විදේශීය වෙළඳාමට පහසුකම් සැලසීම තමයි වාණිජ බැංකුවක් විසින් කරන ප්‍රධානම කාර්යය. ඇයි අපි වාණිජ බැංකුව කියන්නේ ඒකයි. දේශීය වෙළඳාමේදී අපි භාවිතා වන ප්‍රධාන පහසුකම් වර්ගය තමයි කාරක ප්‍රාග්ධන පහසුකම්. ඒවා හුඟක් වෙලාවට අයිරාවක් හැටියට තමයි දෙන්නේ. කාරක ප්‍රාග්ධන පහසුකම්. ඒ වගේම වෙළඳ මූල්‍ය, කියන්නේ ජාත්‍යන්තර වෙළඳ මූල්‍ය වලදී, කියන්නේ ජාත්‍යන්තර වෙළඳාමේදී භාවිතා වන ඉතාමත්ම විශේෂ ගණේ පහසුකම් තියෙනවා. දැන් අපි කතා කරා දැනටමත් බැංකුව අපකර. ඒ පහසුකම ඒක වක්‍ර පහසුකමක්, වක්‍ර අත්තිකාරමක්.
එතකොට අපි කතා කරා letter of credit. ඒ කියන්නේ ණයවර ලිපි. ඒකත් වක්‍ර පහසුකම. ඔක ණයවර ලිපියේදීත් සල්ලි ගෙවන්නේ නැහැ. සමහර වෙලාවට සුරකමත් යන සිද්ධ වෙන තමයි. ඒක වෙනම කතාවක්. නමුත් සල්ලි ගෙවීම කියලා එකක් වෙන්නේ නැහැ. ඒක බැංකුව තමයි වක්කින් දරන්නේ. ඊළඟට අපි කතා කරා ප්‍රතිග්‍රහණ පහසුකම් ගැන. ප්‍රතිග්‍රහණ පහසුකම් කියන එක ඇති වෙන්නේ රැස්කිරීමේ කටයුත්තක. ඒ කියන්නේ ලියවිලි සහිත රැස්කිරීමෙන් තමයි ප්‍රතිග්‍රහණ පහසුකම් කියන එක ඇති වෙන්නේ. මම ඒක විස්තර කරාවට ප්‍රතිග්‍රහණ පහසුකම කොහොමද ඇති වෙන්නේ කියලා. ඒකත් ප්‍රතිග්‍රහණ පහසුකම කියලා කියන්නේ වක්‍ර අත්තිකාරමක්. මොන වක්‍ර එකක්. මොකද ඒකත් non funded. ඒ කියන්නේ මූල්‍යකරණය කරලා නැහැ. මුදල් නිකුත් වෙන්නේ නැහැ එතනදී. දැන් මෙන්න මේ කියන ප්‍රධාන ලියවිලි තමයි මේ සියලුම කටයුතු වලදී අපිට සම්බන්ධ වෙන්නේ. දැන් බලමු මේ විනිමය හැසිරීම සම්බන්ධයෙන්. දැන් මේක තමයි ඇත්තටම දැන් ඉතාල වැදගත් එකක්. දැන් ඔබට මේ දවස්වල රටේ තියෙන තත්ත්වය අනුව ඔබට හිතෙන දන්නවා ඇති මේ වගේ දේවල් කොච්චර ප්‍රශ්නයක් දැනට ඇති වෙලා තියෙනවද කියලා. භාණ්ඩ ආනයනය කිරීමේදී විනිමය අවශ්‍ය වන අතර ආනයන කරවන්නේ විනිමය මිලදී ගැනීමට සිදු වේ. දැන් බලන්න. ඇත්තටම භාණ්ඩ ආනයනය කරනකොට අපිට බෑනේ අපේ සල්ලි පාවිච්චි කරන්න. අපිට අනිවාර්යයෙන්ම අපිට එක්ක ඩොලර් ගන්න වෙනවා, එහෙම නැත්නම් යූරෝ ගන්න වෙනවා, එහෙම නැත්නම් ජපනීස් යෙන් ඔය වගේ මොනවා හරි විදේශී විනිමයක් අපිට විදේශ මුදල් වර්ගයක් ගන්න වෙනවා. ඒක විදේශ මුදල් ගන්න අපිට ලංකාවේ මුදල් වලින් තමයි විදේශ මුදල් ගන්න වෙන්නේ. අපි ළඟ විදේශ මුදල් නැහැනේ. ඒක අපිට විදේශ මුදල් මිලදී ගන්න සිද්ධ වෙනවා. ඒතරම් මිලදී ගැනීමේදී අපි මිල තමයි විනිමය අනුපාතය කියලා කියන්නේ. දැන් මේ විනිමය අනුපාතය කියන එක ඉතාල වැදගත් තත්ත්වයක්. අපනයන කරවන්න විදේශී විනිමය ලැබෙන. ඊළඟ අනිත් පැත්තෙන් බලනවා අපනයනය කරන අයට විදේශී විනිමය ලැබෙනවා. මොකද ඒගොල්ලන්ට ගෙවීම ලැබෙන්නේ ඒ රටවල් වල සල්ලි වලින්. දැන් අපි අපනයනය කරොත් තේ අපනයනය කරාම අපි හිතමු ඉරානයට තේ අපනයනය කරනවා. ඒතකොට අපිට ඉරානයෙන් ලැබෙන්නේ ඒගොල්ලන්ගේ කරන්සි එක. ඒ කියන්නේ දිනාර හරි මොනවා හරි. ඒ වගේම අපි තේ අපනයනය කරොත් ඇමරිකා එක්සත් ජනපදයට අපිට ඇමරිකන් ඩොලර්ස් වලින් ඒකට මුදල් හම්බ වෙනවා. ඒ කියන්නේ අපනයන කරුවන්ට තමයි විදේශී මුදල් ලැබෙන්නේ. එතකොට දැන් ඒගොල්ලොත් මෙහි අපිට පාවිච්චි කරන්න බෑ ඩොලර් එහෙම. මේ අපිට පාවිච්චි කරන්න බෑ මොනවාක්වත් ඒ වගේ දේවල් පාවිච්චි කරන්න බෑ. නමුත් අපි මොකද කරන්නේ? අපි රුපියල් ලබා ගන්න මොකද කරන්නේ? ඒක අපි විකුණනවා. ඒක ඩොලර් විකුණන්න පුළුවන්, ඩොලර් මිලදී ගන්න පුළුවන්. ඒතකොට ඇත්තටම කියනවා නම් ආනයනය කරන අයට ඩොලර් මිලදී ගන්න සිද්ධ වෙනවා. අපි ඩොලර් කියන එක විතරක් පාවිච්චි කරොත් අනිත් ඒවාට එහෙම තමයි. ආනයනය කරන අය ඩොලර් මිලදී ගන්න වෙනවා. මොකද ඒගොල්ලන් ඩොලර් ඕන. පාන්න ගන්න. අපනයනය කරන අය ඩොලර් විකුණන්න සිද්ධ වෙනවා. එතකොට මොකද්ද මේ වෙලා තියෙන්නේ? ඩොලර් මිලදී ගන්නවා කියලා කියන්නේ ඩොලර් වලට ඉල්ලුමක් තියෙනවා. ඩොලර් විකුණනවා කියලා කියන්නේ විකුණනකොට ඩොලර් වලට සැපයීමක් වෙනවා. ඒ කියන්නේ ඉල්ලුම ඇති කරගන්නේ කවුද? ඩොලර් ඉල්ලුම ඇති කරන්නේ කවුද? ආනයනකරු. ඩොලර් සැපයීම ඇති කරන්නේ කවුද? අපනයනකරු. එතකොට මේ ඩොලර් ඉල්ලුම හා සැපයීම අතර තියෙන අන්තර් ක්‍රියාව නිසා මිලක් තීරණය වෙනවා. යම් විදිහකින් යම් කාලයකදී ඩොලර් සැපයීම අඩු වුණොත් ඩොලර් ඉල්ලුම හුඟක් වැඩි වුණොත් අනිවාර්යයෙන්ම ඩොලර් එක දින රුපියල් අගේ අඩු වැඩි වෙනවා. ඒ කියන්නේ අපි කියනවා ඩොලර් එක ඉහළ යනවා කියලා. රුපියලට සාපේක්ෂව. ඒ වගේම රුපියල බාල්දු වෙනවා කියලා අපි කියනවා. රුපියල අගේ අඩු වෙනවා කියලා අපි කියනවා. ඒ කියන්නේ අපි දන්නවා දැන් තමයි රුපියල් 200කට වැඩි 202ක් වගේ වෙනවා. ඩොලර් එක මිල. ඒ කියන්නේ ඩොලර් එකක් විකුණන්නේ රුපියල් 202කට. එතන අපි මිලදී ගන්නකොට රුපියල් 202ක් ගන්නවා. හැබැයි අපි විකුණනකොට බැංකුවක් එක මිලට ගන්න රුපියල් 198කට වගේ. හරි 198කට වගේ තමයි ඒක මිලට ගන්න. හැබැයි බැංකුවක් විකුණන ඩොලර් එකක් රුපියල් 202කට. දැන් ඔන්න ඔය මිල තීරණය වෙන්නේ කොහොමද එතකොට? ඉල්ලුම සැපයීම අනුව තමයි මිල තීරණය වෙන්නේ. එතකොට එහෙනම් විදේශ විනිමය අනුපාත තීරණය වෙන්නේ ඩොලර් ඉල්ලුම සහ සැපයීම අනුව. දැන් අපි බලමු පොඩ්ඩක්. මේක තව පොඩ්ඩක් අපි ඉදිරියට යමු. මේ ඩොලර් ඉල්ලුම හා සැපයීම කියන එක. ඩොලර් ඉල්ලුමට තමයි ආනයන කරුවන්ගෙන් ඒ කියන්නේ වහන්න ආනයන කරන අයට තමයි ඩොලර් ඕන. ඒ වගේම අපි දන්නවා රජයේ විසින්
ගෙන්නනවා නොයෙකුත් ආහාර ද්‍රව්‍ය, තෙල් ඔය හැම දෙයකම. ඒකට හැම එකටම මුදල් ඕන. එකක් ආනයන කරුනේ. ඒතකොට විශාල වශයෙන් ඒකට ඩොලර් අවශ්‍ය වෙනවා. නමුත් ඔය ඩොලර් හම්බෙන්නේ කොහොමද? අපේ ගාමන්ස් විකුණලා හම්බ වෙනවා, තේ වලින් හම්බ වෙනවා, රබර් වලින් සමහර කොටසක් හම්බ වෙනවා. ඊළඟ විදේශවල රැකියා කරන අයගේ ඩොලර් තියෙනවා. ඒ ඔක්කොම දේවල් තමයි අපිට හම්බෙන්නේ ඩොලර් හැටියට. ඒවා තමයි ඩොලර් සැපයුම කියලා කියන්නේ. නමුත් අපිට දැන් පේනවා අපිට ඉතාමත්ම ලොකු හිඟයක් තියෙනවා මේ ඩොලර් වල. විදේශීය හිඟයක් තියෙනවා. ඒ හිඟිය නිසා තමයි ලංකාවේ ණය ශ්‍රේණිය උච්චර පල්ලෙහාට ගිහිල්ලා තියෙන්නේ. දැන් බලමු මේ ඊළඟ කතාව. ඉදිරි විනිමය කිවිසුම් කියන්නේ. දැන් අපි මේ වගේ දේවල් සාකච්ඡා කරද්දී මම හිතනවා ප්‍රායෝගික අත්දැකීම් තියනවා නම් ඉතාමත්ම හොඳයි. නමුත් එහෙම නැත්ත් කමක් නැහැ. අපිට හිතෙන් මවා ගන්න පුළුවන් සමහර දේවල්. දැන් හිතන්න දැන් ඔබ කවුරුත් දන්නවා ඇති පසුගිය දිනවල හැම අයගේම කතාවහලක් වෙච්ච දෙයක් තමයි ඩොලර් රුපියල් අනුපාතය. ඒ කියන්නේ විනිමය අනුපාතය. දැන් හැමෝම කියනවා මේ විනිමය අනුපාතය මෙච්චර විශාල ගානකට ඉහළ ගිහිල්ලා කියලා. දැන් ඔබට මතක ඇති ඔබ දන්න කාලේ කියන්නේ පහුගිය අවුරුද්ද ගත්තොත් 160 ගණන් වගේ තිබුණේ. ඊට ඉස්සෙල්ලා අවුරුදු වල 150ට ඊටත් ඉස්සෙල්ලා 140 130 ඔය වගේ අඩු ගණන් වලට තිබුණේ. බොහොම කෙටි කාලයක් ඇතුළත තමයි මෙච්චර දැන් මේ ඔය 200 ගණන් වලට ගිය නම් මාස 3-4ක් ඇතුළත තමයි. ඒ නිසා ඔබට පේනවා කොච්චර මේ විනිමය අනුපාතය වෙනස් වීම සිද්ධ වෙනවද කියලා. දැන් ඔබ හිතන්න ආනයනය කරන එක්කෙනෙක් අද යම්කිසි කිවිසුමකට එනවා. භාණ්ඩ ආනයනය කරන්න රුපියල් ඩොලර් වලින්. අපි හිතමු ඔහු ආනයනය කරන භාණ්ඩ වල වටිනාකම ඩොලර් 5000යි කියලා. ලොකු ගණනක් නැතුව අපි 5000යි කියලා හිතමු. එතකොට මේ ඩොලර් 5000 දැන් එයාට ගන්න වෙන්නේ අද නෙමෙයි. බඩු ආපු දවසට තමයි අපිට ගෙවන්න සිද්ධ වෙන්නේ. හැබැයි අද අපි ඩොලර් 5000 කරගෙන තිබ්බොත් එතකොට එයාගේ අතේ සල්ලි තිබුණාට එයාට පාඩුවක් තියෙනවා එතන. ඒ නිසා දැන් මොකද්ද තියෙන ප්‍රශ්නේ මෙතන? අද ඩොලර් එක රුපියල් 202 නම් තව මාස 3කට පස්සේ ඩොලර් එකක් රුපියල් 210ක් වෙන්න ඉඩ තියෙනවා. එතකොට එයාට හැම ඩොලර් එකකින්ම එහෙම වෙනවා නම් අපි හිතමු 202 සහ 210 කියන්නේ රුපියල් 8ක පාඩුවක් වෙනවා. හැම ඩොලර් එකකටම. එතකොට මේක 5000න් වැඩි කරාම කොහොමද? රුපියල් 40000ක අලාභයක් වෙන්න පුළුවන්. එහෙනම් මෙවැනි අලාභයකින් තේරෙන්නේ මේ ආනයනකරුවෝ සහ විශේෂයෙන්ම ආනයනකරුවෝ කරන දෙයක් තමයි ඉදිරි විනිමය කිවිසුම් වලට එන එක. මොකද්ද ඉදිරි විනිමය කිවිසුමක් කියලා කියන්නේ? අනාගතයේදී අපි මිලදී ගන්න යනවා නම් දෙයක්. ඒ කියන්නේ අපි දන්නවා තව මාස 3කින් තමයි මේ භාණ්ඩ එන්නේ. බිල ගෙවන්න වෙන්නේ. එතකොට යා බැංකුවකට ගිහිල්ලා කියනවා මම ඩොලර් 5000ක් මිලදී ගන්න ඕන මට තව මාස 3කින්. ඒකට බැංකුව දෙනවා ඉදිරි අනුපාතයක්. ඒ අනුපාතයට දෙන්නම් කියලා. ඒ කියන්නේ බැංකුව මිලදී ගන්න බැංකුව විනිමය විකුණන අනුපාතය කියන්නේ ඩොලර් විකුණන අනුපාතය. ඩොලර් විකුණන අනුපාතය යාට කියනවා. එයා කියනවා දැන් අද තියෙන අනුපාතයත් එක්ක තමයි ඒක පෙන්වන්නේ. අද තියෙන අනුපාතයට කොච්චර ප්‍රීමියම් එකක්. ඒ කියන්නේ කොච්චර අදිමිලක් එකතු කරලාද ඒක දෙන්නේ කියලා කියන එක කියනවා. දැන් මේක මම හිතන්නේ ඔබට ඔබගේ විශ්වමාලාවේ මෙවැනි දෙයක් නැහැ. නමුත් මේ ඉදිරි විනිමය කිවිසුම් ගැන නම් අපිට කතා කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා තමයි මම මේ ගැන කතා කරන්නේ. ඒතර ඔබට පැහැදිලි ඇති දැන් කවුරු හරි ආනයනය කරන පුද්ගලයෙක් ඇයි ඉදිරි විනිමය කිවිසුමකට යන්නේ? ඔහුට ආනයනය කරද්දී ඔහු ඩොලර් මිලදී ගන්න සිද්ධ වෙනවා. අද මිලදී ගන්න මිලට නෙමෙයි තව මාස දෙකකින් ඩොලර් එකේ මිල වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ඒකට නිශ්චිත උපක්‍රමයක් හැටියට තමයි මේ ඉදිරි විනිමය කිවිසුමකට යන්නේ. ඔය ආනයනකරුගේ පැත්තෙන්. එතකොට ආනයනකරුවෝ යන්නේ මොන විදිහේ ඉදිරි විනිමය කිවිසුමකටද? විනිමය මිලදී ගැනීමේ කිවිසුමකට යන්නේ. ඒතර බැංකුව පැත්තෙන් අත්‍තරම දැන් මේ ඉදිරි විනිමය කිවිසුම් ගැන කතා කරද්දී අපි මේක විකිණීමේ කිවිසුමක්ද මිලදී ගැනීමේ කිවිසුමක්ද කියන එක
ගැන කියනකොට අපි බැංකුවට සාපේක්ෂව තමයි ඒක කියන්නේ. එහෙමනම් ආනයන කරුවන්ට දෙන්න ඕන මොන විදිහේ ඉදිරි විනිමය කිවිසුමද? විකිණීමේ ඉදිරි විනිමය කිවිසුම. බැංකුවෙන් විනිමය කිරීමේ කිවිසුම. ආනයන කරුවෝ කරන්නේ මොකද්ද? මිලදී ගැනීමේ කිවිසුමක් ඒගොල්ලන්ට තියෙන්නේ. හැබැයි බැංකුව විකුණනවා. නමුත් දැන් සාමාන්‍ය මේ විනිමය කිවිසුම ගැන අපි කතා කරද්දී අපි හැමතිස්සෙම මේකේ විස්තරය කියන්නේ බැංකුවට සාපේක්ෂව. බැංකුවට සාපේක්ෂව. එතකොට ආනයන කරුවන්ට තියෙන්නේ විකිණීමේ කිවිසුම. අපනයන කරුවන්ට තියෙන්නේ මිලදී ගැනීමේ කිවිසුම. එතකොට කවුද විකිණන්නේ? බැංකුව. මිලදී ගන්නේ බැංකුව. දැන් අපනයන කරුව ගැන කතා කරොත් අපනයන කරුවට තියෙන ප්‍රශ්නේ මොකක්ද? අපනයනේ සිදු කරන අවස්ථාවේදී බිල හම්බ වෙන්නේ නැහැ. ඊට ඉස්සරහා කාලයක් යනවා බිල හම්බ වෙන්න. සල්ලි හම්බ වෙන්න. එතකොට දැන් එයා දැන් හිතාගෙන හිටපු ගානට වඩා අඩු ගාණක් වෙන්න පුළුවන්. තව මාස 3කට පස්සේ හම්බ වෙන්නේ. ඒක වෙන්නේ ඇත්තටම විනිමය අනුපාත ඒ කියන්නේ රුපියලේ අගේ වැඩි වෙන අවස්ථාවක තමයි මේ ප්‍රශ්නේ මතුවෙන්නේ. ඒකට අපනයන කරුවන්ට ඇත්තටම ප්‍රශ්නයක් නැහැ විනිමය අනුපාත ඉහළ යන වෙලාවකදී. ඒගොල්ලෝ කිවිසුම වලට යන්නෙත් නැහැ. නමුත් ඒගොල්ලෝ කිවිසුම වලට යනවා නම් යන්නේ හුඟක් වෙලාවට විනිමය අනුපාතේ පල්ලෙහාට යයි කියලා හිතන අවස්ථාවකදී. එතකොට ඒගොල්ලන්ට පුළුවන් ඒකෙන් ගැලවෙන්න. දැන් බලන්න මේ ඉදිරි විනිමය කිවිසුමක් කියන්නේ මොකක්ද කියලා අපි මෙතන කියනවා. ඉදිරි විනිමය කිවිසුමක් කියනු අනාගත නිශ්චිත දිනයකදී යම් නිශ්චිත විනිමය ප්‍රමාණයක් නිශ්චිත මිලකට මිලදී ගැනීමට හෝ විකිණීමට තවත් පාර්ශවයක් සමග එතන මේ පාර්ශවය කියන්නේ බැංකුවක් සමග ඇති කර ගන්නා කිවිසුමක්. මම හිතන්නේ දැන් ඩොලර් වලින් අපි ණයවල ලිපියක් විවෘත කරොත් ඒ ඩොලර් ණයවල ලිපිය විවෘත කරන වෙලාවෙම සාමාන්‍යයෙන් ඉදිරි විනිමය කිවිසුමකුත් ඇති කර ගන්නවා. මොකද හේතුව ගෙවන්න වෙන්නේ තව මාස 3කින් විතර. ඒතර මේ මාස 3කට තමයි මේ ඉදිරි විනිමය කිවිසුමට යන්නේ. එහෙම නැත්නම් මොකද වෙන්නේ? අපේ ඉදිරි විනිමය කිවිසුම නැතුව මේකට යන්න පුළුවන්. එහෙම ගියොත් අපි දන්නේ නැහැ කොච්චර විශාල ප්‍රමාණයක වැඩි මුදලක් අපිට ගෙවන්න වෙනවද කියලා. ඒ නිසා තමයි සාමාන්‍යයෙන් ඔය ණයවල ලිපි විවෘත කරද්දී ගනුදෙනු කරුවෝ හැම වෙලාවෙම ඉදිරි විනිමය කිවිසුමකුත් ඇති කර ගන්නවා බැංකුවත් එක්ක. ඇත්තට මේ ඉදිරි විනිමය කිවිසුම් කියන ඒවත් වක්‍ර පහසුකම්. මොකද ඒ ඉදිරි විනිමය කිවිසුම ඇති කරගත්ත වෙලාවේදී මුදල් හුවමාරුවක් වෙන්නේ නැහැ නේ. මුදල් හුවමාරුව වෙන්නේ අනාගතයේදී. ඒ නිසා ඒවත් වක්‍ර පහසුකම් හැටියට තමයි සැලකෙන්නේ. දැන් මේ ඉදිරි විනිමය කිවිසුමක් කියලා කියන එක මෙවැනි කිවිසුම් අපි හඳුන්වනවා ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ කියලා. අපි ඉංග්‍රීසියෙන් කියනවා derivatives කියලා. financial derivatives කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. දැන් ඉදිරි විනිමය කිවිසුමට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ forward exchange contract. forward exchange contract. එතකොට මේ ඉදිරි විනිමය කිවිසුම කියලා කියන්නේ ඉදිරි කිවිසුම් කියලා තියෙනවා જાතියක්. ඉදිරි කිවිසුම් කියලා කියන්නේ යම්කිසි භාණ්ඩයක් යම්කිසි නිශ්චිත දිනකදී නිශ්චිත ප්‍රමාණයකින් සහ නිශ්චිත මිලකට මිලයට ගැනීමට හෝ විකිණීමට තවත් පාර්ශවයක් එක්ක එන කිවිසුමට තමයි ඉදිරි කිවිසුම කියලා කියන්නේ. ඉදිරි අපි විනිමය කරන ආකාරයත් ඒක ඉදිරි විනිමය කිවිසුමක් වෙනවා. අපිට ඕනම භාණ්ඩයකට ඒක කරන්න පුළුවන්. ඕනම භාණ්ඩයකට කරන්න පුළුවන් මේ වැඩේ. එතකොට අපි ඒකට කියනවා ඉදිරි කිවිසුම කියන එකට කියනවා ඉදිරි මූල්‍ය ව්‍යුත්පන්නයක් කියලා. forward contract කියලා කියන්නේ forward contract. ඊළඟට දැන් අපි දැන් තවත් එකකට යනවා futures contract කියලා එකක්. දැන් මේවා ඔක්කොම මේ ජාත්‍යන්තර වෙළඳාමෙන් ඉතාමත් වැදගත්ව සම්බන්ධ වෙන මූල්‍ය උපකරණ තමයි. දැන් අපි ඉස්සෙල්ලා කතා කරේ ඉදිරි විනිමය කිවිසුම ගැන. ඉදිරි විනිමය කිවිසුම කියලා කියන්නේ විනිමය අනුපාත ඉහළ පහළ යාමකදී ඇතිවන අලාභය අවම කර ගැනීම සඳහා බැංකුවක් සමග එකඟ වන කිවිසුම. විනිමය මිලට ගැනීමට හෝ විකිණීමට. එතකොට අපි ආනයන කරුවෙක් ගැන කතා කරනවා නම්
ඔහුට අවශ්‍ය වෙන්නේ විනිමය මිලදී ගන්න. හැබැයි බැංකුව ඒ වෙලාවට විනිමය විකුණනවා. අපි කියනවා ඒකට විනිමය විකිණීමේ ගිවිසුමක් කියලා. දැන් නමුත් අපනයනකරුවෙකුට වෙන්නේ විනිමය විකුණන්න. එතකොට බැංකුව ඒක මිලදී ගන්නවා. එහෙනම් ඒකට මිලදී ගැනීම ගිවිසුමක් කියලා තමයි කියන්නේ. හැබැයි ඔක පටලවා ගන්න අවශ්‍ය නැහැ. අපිට වඩා පැටලෙනවා නම් අපිට තියෙන්නේ මෙච්චරයි. අපිට බලන්න තියෙන්නේ බැංකුව මොකද්ද කරන්නේ? දැන් ආනයනකරුවෙකුට විනිමය ඕන වුණා මෙයා විනිමය මිලදී ගන්න ඕන. එයා මිලදී ගන්නවා කියලා කියන්නේ බැංකුවෙන් එක විකුණනවා. ඒතර බැංකුව විකුණන මිලට තමයි අපි ගන්නෙ. දැන් මෙතන මේ අන්තිමට තියෙන කතන්දරේ දැන් ඉදිරි විනිමය ගිවිසුමකට හරි ඉදිරි වෙනත් ඉදිරි ගිවිසුමකට හරි අපි ඕනම එකකට අපිට පාර්ශව දෙකක් අතර ඒක වෙන්න පුළුවන්. හැබැයි සමහර ඉදිරි ගිවිසුම් වර්ග තියෙනවා ඒවා පාර්ශව දෙකක් අතර වෙන්න බෑ. දැන් අපි දැන් කතා කරමු මේ මූල්‍ය ව්‍යුත්පන්න සම්බන්ධයෙන් අපි කතා කරද්දී ඇත්තට මේක ගිවිසුමක් මේ ගිවිසුම ඇති වෙන්නේ පාර්ශව දෙකක් අතරේ. දැන් උදාහරණයක් ඇරෙට අපි ගත්තොත් ආනයනකරුවෝ බැංකුවට ගිහලා ඉදිරි විනිමය ගිවිසුම් වලට සම්බන්ධ වෙනවා. එතකොට එතන ඉන්නේ පාර්ශව දෙකයිනේ. ආනයනකරුවක පැත්තේ අනිත් පැත්තෙන් බැංකුව. එතකොට අපි කියනවා ඒවට අපි කියන්නේ ඕවර් ද කවුන්ටර් කියලා. ඒ කියන්නේ ඒවා සාමාන්‍ය ගිවිසුම්. නමුත් සමහර ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ තියෙනවා ඒවා විකුණන්නේ හෝ මිලදී ගන්නේ කිසියම් හුවමාරුවක් කොටස් හුවමාරුව වගේ තියෙන හුවමාරුවක් කරහා පමණයි. අන්න ඒ වගේ තැනකදී වෙන ඉදිරි ගිවිසුම් වලට අපි කියනවා ෆියුචර්ස් කියලා. ඒ වගේ තැනක විතරයි ඒක වෙන්න පුළුවන්. ඒතර ෆියුචර්ස් කියන ව්‍යුත්පන්න ක්‍රමය ගනුදෙනු කරන්න පුළුවන් වෙන්නේ එක්ස්චේන්ජ් එක කරා එහෙම නැත්නම් හෝමාරු ආයතනයක් කරා පමණයි. ඉතින් අන්න ඒවට අපි කියනවා ෆියුචර්ස් කොන්ට්‍රැක්ට්ස් කියලා. මේ ෆියුචර්ස් කොන්ට්‍රැක්ට්ස් වල මේ උදාහරණ මේ තියෙන්නේ. දැන් ඒක කරන්න පුළුවන් වෙන්නේ අපිට ඇත්තටම කියනවා නම් ෆියුචර්ස් කියලා කියන්නේ අර ෆෝවර්ඩ් කියන එකේම ඉදිරි ගිවිසුම් කියන එකේම කොටසක් තමයි. හැබැයි ඒකේ විශේෂත්වයක් තියෙනවා. මොකද්ද ඒකේ විශේෂත්වය? ඒක කරන්න පුළුවන් හුවමාරු ආයතනයක් කරා පමණයි. ඕනම පාර්ශ්වයක් අතර කරන්න බෑ. ඒ වගේම ඒකේ තියෙනවා ප්‍රමාණ වලින් ගත්තම ඒ ප්‍රමාණ සම්මත ආකාරයේ විදියට තියෙනවා. ඒ කියන්නේ දැන් හරියට කියනවා නම් අපි දැන් සීනි ගන්න ගියොත් එහෙම සුපර් මාකට් එකකින් අපිට සීනි පැකට් එකක් ගන්න පුළුවන්. ඩෝස් ගන්නවා නම් ඒක වෙනමයි. නමුත් අපිට පැකට් වලින් ගන්නවා නම් කිලෝ එකේ පැකට් තමයි තියෙන්නේ. ඒක අපිට කිලෝ එකක් අවශ්‍ය නැති වුණත් අපි කිලෝ එකේ පැකට් එකක් ගන්න වෙනවා. ඒ වගේ තමයි මේ ෆියුචර්ස් කියලා කියන්නේ ඉදිරි ගිවිසුම් වල විශේෂ ආකාරය. ඉදිරි ගිවිසුම් වල විශේෂ ආකාරය. ඒ විශේෂිතකම තමයි මේවා ගණනය වෙන්නේ හෝමාරු ආයතනය කරා පමණයි. නමුත් සාමාන්‍ය ඉදිරි ගිවිසුමක් ඕනම දෙන්නෙක් පාර්ශවයක් අතර ඇති වෙන්න පුළුවන්. දැන් මම දෙවෙනියට කියලා තියෙනවා අනාගත ව්‍යුත්පන්නයක් ඒවායේ විශේෂ වර්ග වලට අදාළ සම්මත වටිනාකම හා පරිණතියෙන් යුක්තය. ඒ කියන්නේ ඒ විශේෂ නම් තියෙනවා ඒවට. ඒ නම් වලට අනුව සම්මත වටිනාකමක් තියෙනවා සම්මත පරිණතියක්. ඒ කියන්නේ කාල සීමාවක් තියෙනවා මැචුර් වෙන කාලයක් තියෙනවා. දැන් මෙතන බලන්න මම මෙතන දාලා තිනවා ඒ ව්‍යුත්පන්න වර්ග කීපයක්. ඔයිල් ෆියුචර්ස්. මේ ඔයිල් ෆියුචර්ස් කියලා කියන්නේ මොනවද? khනිජ තෙල් සම්බන්ධයෙන් අපි කටයුතු කරද්දී අපි ඉදිරියේදී මිලදී ගන්න, ඉදිරි අනාගතයේ මිලදී ගන්න වෙලාවට අපි එක්ස්චේන්ජ් එක කරා නම් ඒක මිලට ගන්න අපිට ඔයිල් ෆියුචර්ස් ගන්න පුළුවන් එක්ස්චේන්ජ් එක කරා. ඊළඟ වෙළඳපොළ දර්ශක ව්‍යුත්පන්න, ඉන්ඩෙක්ස් ෆියුචර්ස්. විනිමය අනාගත ව්‍යුත්පන්න, එක්ස්චේන්ජ් ෆියුචර්ස්. රන් අනාගත ව්‍යුත්පන්න, ගෝල්ඩ් ෆියුචර්ස්. මේ ඔක්කොම දැන් මේ ද්‍රව්‍ය වල නම් දාලා තියෙන්නේ. ඒ අදාළ ද්‍රව්‍ය සම්බන්ධ අනාගත ව්‍යුත්පන්න හැටියට තමයි අපි ඒවා ක්‍රියාත්මක කරන්නේ. දැන් අපි මෙතන දැනගන්න තියෙන ප්‍රධානම ඒ තමයි මේ ව්‍යුත්පන්න උපකරණ කියන එකේ අනාගත ව්‍යුත්පන්නයක්
කියන එක ඉදිරි ව්‍යුත්පන්න සහ අනාගත ව්‍යුත්පන්න අතර තියෙන වෙනස මොකක්ද කියන එක දැනගන්න ඕන. මේක හැබැයි හුඟක් දිගට ඔබට අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මම හිතනවා ඒ හින්දා අපි හුඟක් මේ ගැන කරදර වෙන්න අවශ්‍ය නැහැ. නමුත් මම පොඩි ප්‍රශ්නයක් දෙකක් අහන්නම්. හොඳයි. එහෙනම් කියන්න බලන්න මම බෝඩ් එකේ දාන්නම්. මම පොඩි දෙයක් අහනවා එතන. ආනයන කරුවල තව මාස 3කින් ගෙවිය යුතු මිලක් සඳහා ඩොලර් 50000ක් සඳහා ඉදිරි විනිමය කිවිසුමක් ඇති කරගත යුතුයි. ඩොලර් 50000ක් සඳහා. ඔහු ඇති කරගත යුතු කිවිසුමේ ස්වභාවය කුමක්ද කියලා අහන්නේ. ඒකෝට ස්වභාවය කුමක්ද කියන අදහස් කරන්නේ ඔහුට ඕන ඩොලර් මිලත ගන්නද විකුණන්නද? ඒ වගේම බැංකුව කරන්නේ මොකද්ද? බැංකුව ඩොලර් විකුණනවාද බැංකුව මිලට ගන්නවද? ඒක තමයි මම අහන ප්‍රශ්නේ. එතකොට උත්තර දෙන්න පුළුවන් මෙම ඉදිරි විනිමය කිවිසුමේදී තව මාස 3ක ඉදිරි දිනයකදී ආනයනකරුට මෙච්චර ගාණක් මෙච්චරක් කරන්න අන්න එහෙම කියන්න ඕන. බැංකුව කරන්නේ මේකයි. ඔන්න ඔය කාරණා දෙක උත්තර හැටියට මම බලාපොරොත්තු වෙනවා. නැවතත් මම කියන්නම් ප්‍රශ්නේ ආනයන කරුවෙකුට තව මාස 3කින් ගෙවිය යුතු බිලක් සඳහා ඩොලර් 50000ක් සඳහා ඉදිරි විනිමය කිවිසුමක් ඇති කර ගැනීම යුතුයි. ඔහු ඇති කරගත යුත්තේ ඇති කරගත යුතු කිවිසුමේ ස්වභාවය කුමක්ද කියලා අහන්නේ. ඒක තමයි දැන් මම අහන්නේ. මොකක්ද කියලා ඒක හරි පහසුයි. නමුත් අර පළවෙනි දේ නිසා මම හිතනවා ඔබට ගැටලුවක් ඇති වෙන්නේ නැති වෙන විදිහට වෙන්න තමයි මම මේ ප්‍රශ්නේ අහන්නේ. පොඩ්ඩක් එක පැහැදිලි නැද්ද? මම කියවන්නම් මේක. ආනයන කරුවෙකුට තව මාස 3කින් ගෙවිය යුතු බිලක් සඳහා ඩොලර් 50000ක් සඳහා ඉදිරි විනිමය කිවිසුමක් ඇති කරගත යුතුයි. ඔහු ඇති කරගත යුතු කිවිසුමේ ස්වභාවය කුමක්ද? ඔහු ඇති කරගත යුතු කිවිසුමේ ස්වභාවය කුමක්ද? ඔව්. අන්න නැවත කියන්නම් මේ බෝඩ් එකේ තියෙන එක ආනයන කරුවෙකුට තව මාස 3කින් ගෙවිය යුතු බිලක් සඳහා ඩොලර් 50000ක ඉදිරි විනිමය කිවිසුමක් ඇති කරගත යුතුයි. ඔහු ඇති කරගත යුතු කිවිසුමේ ස්වභාවය කුමක්ද කියලා අහන්න. මම හිතනවා අපිට උත්තර දෙන්න පුළුවන් වෙයි කියලා.
ඔව් ඉදිරි විනිමය කිවිසුම තමයි අපි හරියට කියන්න ස්වභාවය කියන්නකෝ. ඉදිරි විනිමය කිවිසුමක් කියන එක හරි. ඔබ බෝඩ් එක ක්ලියර් නැත්නම් මම නැවතත් ඩොලර් මිලදී ගැනීමක් තමයි කරන්න ඕන සර්. ඔව් විකුණුම් කිවිසුමක් කියන්නේ බැංකුව විකුණනවා උන්ට. බැංකුව විකිණීමේ කිවිසුමක් හරි. හරි. අපිට කියන්න පුළුවන් ඉදිරි විනිමය විකිණීමේ කිවිසුමක් කියලා. තමයි උත්තරේ එන්න ඕන. ඉදිරි විනිමය විකිණීමේ කිවිසුමක්. ඒක තමයි උත්තරේ. මොකද විකිණීම කියලා කියන්නේ බැංකුව තමයි සමුදාය මේක විකුණන්නේ. ඒකට ආනයනකරු මිලදී ගන්නවා. ඒක තමයි වෙන්න ඕන. හොඳයි. අපි නැවතත් අපේ දැන් අපි මේ කරපු සාකච්ඡාව යටතේ මම හිතනවා යම්කිසි දැනීමක් ඇති වෙන්නේ නැති. ඊළඟට ඔබට තේරෙනවා දැන් අපි ණයවැඩ ලිපි ගැන කතා කළා. රැස් කරන ලද ලියවිලි රැස්කිරීමේ ලියවිලි ගැන කතා කරා. ඒ වගේම අනිකුත් ක්‍රියාවලිය ගැන කතා කරා. දැන් අපිට පුළුවන් මේ ක්‍රියාවලියන් යටතේ කොහොමද මේ ණය ප්‍රදානයට සම්බන්ධ වෙන්නේ මේක කියලා. ඉතින් ඒ නිසා මම හිතනවා ඔබට මේ ණය ප්‍රදානය ගැන කතා කරනකොට දැන් මේ හැම එකකින්ම අපිට පෙන්වන්න පුළුවන් මේ ණය කියන එක කොහොමද ඇති වෙන්නේ කියලා. දැන් මම මුලින්ම කතා කරපු වෙලාවේදී මම කිව්වා අපිට මේ අත්‍රිකාරම් කියන ඒවා අපිට පුළුවන් කියලා ඍජු සහ වක්‍ර හැටියට කොටස් දෙකකට බෙදන්න. එතකොට මේ ඍජු අත්‍රිකාරම් කියන එකට අයිති වෙනවා ණය මුදල් සහ අයිරා කියන එක. වක්‍ර අත්‍රිකාරම් කියලා අපි කිව්වා ණයවර ලිපි, බැංකුව අපකර, ප්‍රතිග්‍රහණ පහසුකම් සහ දැන් අපි දැන් එකක් අපි ඉගෙන ගත්තා. ඉදිරි විනිමය කිවිසුමක්ත් අපිට ඕන ගන්න පුළුවන් වක්‍ර පහසුකමක් හැටියට. ඉදිරි විනිමය කිවිසුම. මොකද ඒකෙත් මුදල් ගෙවීම ඒ වෙලාවෙම සිද්ධ වෙන්නේ නැහැ. කියන අසම්භාව්‍ය පහසුකමක් ඒක. අසම්භාව්‍ය තත්ත්වයක්. contingent facility එකක්. දැන් සාමාන්‍ය භාවිතයේදී අපි මේ වක්‍ර පහසුකම් වලට කියනවා non funded facilities කියලා. ඒ කියන්නේ මූල්‍ය නොවන පහසුකම් කියලා. හොඳයි දැන් මම හිතනවා මේ තත්ත්වය අපි මේ පාඩමට පස්සේ අපි යනවා දැන් ඊළඟට බැංකුවල තියෙන කාර්ය සාධන සම්බන්ධ පාඩමට යනවා. ස්ලයිඩ් එක පේනවද? වාණිජ බැංකුව කාර්ය සාධන විශ්ලේෂණය. සර් පේනවා. පේනවනේ right. ඔව් පේනවා සර්. right. දැන් අපි බලමු ඊළඟට මේ දැන් අපි මෙච්චර වෙලා අපි කතා කරේ ණය ප්‍රදානය කිරීම, ඒ වගේ වෙළඳ මූල්‍ය පහසුකම් ගැන, ඒ වගේම ජාත්‍යන්තර වෙළඳාම ගැන, ආනයන අපනයනය ගැන ඔය දේවල් තමයි කතා කරේ. ඇත්තට මේ ඔක්කොම වැදගත් වෙනවා බැංකුවක් සම්බන්ධයෙන්. දැන් අපි ඉතා විශේෂ පාඩමකට අපි යනවා. දැන් කාර්ය සාධනය. ඒ කියන්නේ අපි කියනවා ඉංග්‍රීසියෙන් කියනවා performance කියලා. performance කොහොමද අපි ඉවැලුවේට් කරන්නේ බැංකුවක. මෙන්න මේ ප්‍රධාන සාධක මේකේ තියෙන ප්‍රධාන සාධක හරහා තමයි
අපි බැංකුවක කාර්ය සාධනය ඇගීමට ලක් කරන්නේ. පළවෙනි එක තමයි ද්‍රවශීලතාවය. මොකක්ද ද්‍රවශීලතාවය කියන්නේ? කෙටි කාලීන වගකීම් අලාභයකින් තොරව පියවීමේ හැකියාව. ඒක තමයි ද්‍රවශීලතාවය කියලා කියන්නේ. කෙටි කාලීන වගකීම්. නුගුණවත් බව කියලා කියන්නේ දීර්ඝකාලීන පැවැත්ම. නුගුණවත් බව කියන්නේ ඒකයි. ලාභදායී දැන් මේවට ඉංග්‍රීසි වචනත් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. ද්‍රවශීලතාවය කියන්නේ ලික්විඩිටි. බෝඩ් එකේ දාන්නම් ඒක. මම පුළුවන් තරම් උත්සාහ කරනවා ලොකුවට ඉංග්‍රීසියෙන් ලියන්න. එතකොට පැහැදිලි වෙන්නේ. දැන් මම පළවෙනියට කියන්නේ ද්‍රවශීලතාවය ගැන ලික්විඩිටි. ඒක නුගුණවත් භාවය. solvency. ලාභදායීත්වය. profitability. දැන් අපි කතා කරගෙන ගියා දැන් මෙතන කාරණා කීපයක්. ද්‍රවශීලතාවය කියලා තියෙනවා, නුගුණවත් බව කියනවා. ඒ වයින් තමයි අපි බැංකුවක කාර්ය සාධනය අග යන්නේ. මූලික වශයෙන් බලන්නේ ඒවා තමයි. ඊළඟ ලාභදායීත්වය. ලාභදායීත්වය කියලත් අපි පාවිච්චි කරන තව වචනයක් මූල්‍ය කාර්යක්ෂමතාවය කියලා. financial efficiency කියන එක. වර්ධන වේගය, growth rate. ඊළඟ ණය කළඹේ අවදානම. ණය කළඹේ කියන්නේ ණයවල තියෙන risk එක. ඊළඟට වත්කම් වල ගුණාත්මක භාවය කියන්නේ අපි කියන quality of assets කියලා. ඊළඟට අවදානම අවශෝෂණය කිරීමේ හැකියාව, risk absorption ability. ඊළඟට ගෝලීය නියාම රෙගුලාසි වලට ඇති අනුකූලතාවය. මෙන්න මේ කාරණාවල් සියලුම දේවල් අපි සැලකිල්ලට ගන්නවා බැංකුවක කාර්ය සාධනය අගයනකොට. දැන් ඔබට යම්කිසි හැඟීමක් ඇති කරගන්න ඕන මේ සම්බන්ධයෙන්. දැන් මේකේ ඇත්තටම කියනවා නම් මේ මුලින්ම අපි කියලා තියෙන දේවල් දෙක තමයි වැදගත්ම. තුනක් තියෙනවා. ඒ තුන තමයි වැදගත්ම. නමුත් ඒ තුනට ඒ තුන තියනවා කියන එක සහ ඒක සස්ටේනබල් ඒ කියන්නේ ධරණීය තත්ත්වයක් තියෙනවා කියන එක තමයි මේ යටින් තියෙනවෙන් කියන්නේ. ඒ නිසා බැංකුවක් සම්බන්ධයෙන් වඩාත්ම වැදගත් වන කාරණා තුන තමයි මම කිව්වේ ද්‍රවශීලතාවය, නුගුණවත් බව සහ ලාභදායීත්වය. ඒ වර්ධන වේගය අරගෙන අපි ඔක්කොම බලන්නේ අර කියන ඒවා පවත්වාගෙන යන්න පුළුවන්ද කියන එක බලන්නයි. ද්‍රවශීලතාවය සහ නුගුණවත් බව. ද්‍රවශීලතාවය යන කෙටි කාලයකින් නිසිකට ඉටු කිරීමේ හැකියාවයි. නුගුණවත් භාවය යන දීර්ඝ කාලීන ආයතනයේ පවතින වගකීම් පියවීමේ හැකියාවයි. දැන් ඔබට මතක ඇති අපි ද්‍රවශීලවත්කම් අනුපාතය කියලා එකක් ගැන ඉගෙන ගත්තා. ව්‍යවස්ථාපිත ද්‍රවශීලවත්කම් අනුපාතය. ඒක ඇවිල්ලා ද්‍රවශීලවත්කම් කියන එක බෙදනවා වගකීම් වලින් ප්‍රාග්ධනය අඩු කරලා එන ගානේ. මතක ඇති ඒක. ඊළඟ ද්‍රවශීලතාවය සඳහා තවත් වෙනමක් තමයි ණය තැන්පතු අනුපාතය. ණය සහ තැන්පතු අතර අනුපාතය. දැන් මේ උඩින්ම කියලා තියෙන්නේ ද්‍රවශීලතාවය සඳහා වෙනවා. දැන් මේට වඩා වෙනත් ඒවාක් තියෙන්න පුළුවන්. නමුත් අපි මේ දෙක තමයි ප්‍රධාන හැටියට සලකන්නේ. නුගුණවත් භාවය සඳහා වෙනවා. මෙන්න මේක තෝලනය. මුළු වගකීම් සුද්ධවත්කම් වලින් බෙදුවාම ඒක වැඩි කරනවා 100ක්. ඒකට තෝලනය කියලා කියන්නේ. දැන් ඔබට දැනගත යුතු කාරණාවක් තියෙනවා මෙතන. මේ තෝලනය කියන අගය අඩු වෙන එකද හොඳ වැඩි වෙන එකද හොඳ කියන එක තමයි ප්‍රශ්නේ. එතකොට තෝලනය සාමාන්‍යයෙන්
උත්තරේ එනවා 100ට වැඩි. හැබැයි ඒකේ සීමාවක් තියෙනවා වැඩි වෙන්න භයානකයි. වැඩි වෙන්න භයානකයි. දෙගුණයක් වගේ වුණා නම් අවුලක් නැහැ. 200ක් 200ක් වුණා නම් කමක් නැහැ. නමුත් ඊට වඩා වැඩි වුණොත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා තෝලනය කියන එක දැන් ඔබ දැනගන්න ඕන මේ තෝලනය කියන වචනය. අපි ඉංග්‍රීසියෙන් කියනවා ගියරින් කියලා. ගියරින්. දැන් මේ ගියරින් කියන එක අඩු වෙන එකට වඩා වැඩි වෙන එක තමයි නරක. හරියට නිකන් ඒක නිකන් අපිට මතක තියාගන්න ඕන මේ විදිහට. සාමාන්‍ය වාහනයක් අපි එලවනකොට වාහනය 4 වෙනි 5 වෙනි ගියර්ස් වලට සමහර වාහන ගියර් 5කුත් තියෙනවනේ. 5 වෙනි ගියර් එකට ගියොත් කොහමද? වාක් වේගෙන් යනවා අපේ ලොකු ඇක්සිඩන්ට් එකක් වුණොත් ඒක ලොකු ඇක්සිඩන්ට් එකක් තමයි වෙන්නේ. ඒ කියන්නේ ගියරින් එක වැඩි වෙන්න අවදානම් වැඩි වෙනවා. තෝලනයත් ඒකම තමයි. තෝලනය කියන්නේ ඉංග්‍රීසියෙන් අපි කියනවා ගියරින් කියලා. එතකොට තෝලනය වැඩි වෙන එක නරකයි. ගුණවත් භාවයේ ඉක්මනට ඇති වෙන්න පුළුවන් තෝලනය වැඩි නම්. ඒ වගේම මේ අනිත් එක වදුපසුලාභයේ විදි මුළු වගකීම් කියන එක. දැන් ඒකේ අගේ වැඩි වෙන්න හොඳයි. වැඩි වෙන එක තමයි හොඳ එතන. දෙවෙනි කරන්නේ. වදුපසුලාභයේ විදි මුළු වගකීම් කියන එක. උඩදී අපි කතා කරපු එක තෝලනය ඒක අඩු වෙන්න හොඳයි. අඩු නම් තමයි හොඳ. දැන් හැබැයි අඩු කියලා මෙහෙමයි ඕනවට වඩා අඩු වෙන්න බෑ. නමුත් 100ට වඩා 200ට වඩා අඩු නම් හොඳයි. යන්නේ වගේ කියන්න පුළුවන්. පර්සන්ටේජ් එකකට බැලුවොත් දෙවෙනි එකේ පර්සන්ටේජ් එක බැලුවොත් අපි ඇත්තටම 100ට 2-3කට වඩා වැඩි වෙන්න ඕන. 5%ක් 10ක් වගේ තියනවා නම් හොඳයි. ඒ වගේ අපිට ගන්න පුළුවන්. නමුත් ආයතන දෙක සංසන්දනය කරනකොට අපිට මේක කෙලින්ම බලන්න පුළුවන්. දැන් මම ඊළඟට කියලා තියෙන්නේ මේ ද්‍රවශීලතාවය සහ මුණුමත් භාවය ගැන අපි කොහොමද ඇනලිසිස් එකක් එහෙම නැත්නම් විශ්ලේෂණයක් කරන්න කියලා. ව්‍යවස්ථාවේ ද්‍රවශීලවත්කම අනුපාතය 120ට නොඅඩු විය යුතුයි. කෙසේ වෙතත් ශක්තිමත් ද්‍රවශීල මට්ටම පවත්වාගෙන යන බවට 24 සහ 27 මට්ටමේ පවත්වාගෙන යාම සාක්ෂිදරයි. 130ට වඩා වැඩි මට්ටමකේ පවත්වාගෙන යාමද ලාභදායීත්වයේ අඩුවීමට හේතුවකි. දැන් බලන්න ද්‍රවශීලතාවය ගැන කියපු කතාව. ණය සම්පත සම්පාදයේ 100% ආසන්න වීම හෝ ඊට වැඩි වීම ද්‍රවශීලතා අර්බුද ඇතිවීමට හේතුවකි. දැන් මම මේ කියලා තියෙන්නේ සාමාන්‍ය විදිහට වෙන දේවල්. හැබැයි විශේෂ අවස්ථා තියෙන්න පුළුවන් මේක වඩා. නමුත් මම හිතනවා ඔබට මුගක් සෑහෙන ප්‍රමාණයක් අපිට ආවරණය කරන්න පුළුවන් මේකෙන්. ඊළඟට නුඹුන්වත් භාවය. අපි දැන් මේවා ඉලක්කම් වලට පරිවර්තනය කරද්දී ඔබට වඩාත් පැහැදිලි උත්තරයක් ලැබෙයි. පැහැදිලි උත්තර කිහිපයක්. දැන් දැනට අපි මේක දිහා බලමු. මේකේ තියෙන මොකක්ද අපි දැනගන්න ඕන කියලා බලන්න. තෝරණේ ඉතා විශාලකයක් ගැනීම 30ට වඩා වැඩි හෝ අදුපසුලාභයේ මුළු වගකීම් අනුපාතය ඉතා කුඩා ගයක් ගැනීම. දැන් මුල්වත් භාවයට තර්ජනයකින්. දැන් බලන්න එතන අපි කියපු 30 කියලා කියන්නේ මෙතන අපි 100න් වැඩි කරන්නේ නැතුව 30ට වැඩි කියන්නේ එමයයි. තෝරණේ කියන එක 100න් වැඩි කරන්නේ නැතුව ගන්න තමයි අපි 30ට වඩා වැඩි කියලා කියන්නේ. සියයකට අඩුව ගන්න එකත් නරකයි අනිත් එක. බදුපසුලාභයේ බෙදී මුළු වගකීම් කියන එක. මේ දාලා තියෙන ලාභදායීත්වය සහ මූල්‍ය කරසන සමතාවය සම්බන්ධ මිනුම්. වත්කම් මත ඉපැයුම්. ඒක හොයන්නේ කොහොමද? බදුපසුලාභයේ බෙදීම වත්කම් වැඩි කිරීම 100. ඊළඟ ප්‍රාග්ධනය මත ඉපැයුම් කියන්නේ බදුපසුලාභයේ බෙදීම ප්‍රාග්ධනය වැඩි කිරීම 100. शुद्ध पोली යාන්ත්‍රික කියන්නේ शुद्ध पोली ආදායම් බෙදීම සුද්ධ බෙදීම වත්කම් වැඩි කිරීම 100. ඊළඟට පිරිවැය සහ ආදායම් අතර අනුපාතය පිරිවැය බෙදීම ආදායම් වැඩි කිරීම 100. වර්ධන අනුපාත දැන් මේ වර්ධන අනුපාත කියන එක අපිට හොයාගන්න පුළුවන් විශේෂ ක්‍රමයක් තමයි දැන් මේ මම දාලා දෙන උඩින්ම දැන් අපිට වත්කම් වල වර්ධනය බලන්න ඕන නම්
මේ වසරේ වත්කම් බලනවා. පළවෙනි වසරේ වත්කම් වෙන මේ වසරේ වත්කම් ඉස්සෙල්ලා වසරේ වත්කම් අතර වෙනස තමයි ඒක ඉස්සෙල්ලා වසරේ වත්කම් වලින් බෙදුවම තමයි අපිට මේ growth rate කියන එක එන්නේ. හරි? දැන් උදාහරණයකට කියනවා නම් යම්කිසි බැංකුවක ගිය අවුරුද්දේ තිබුණා නම් රුපියල් බිලියන 500ක වත්කම් මේ අවුරුද්දේ තියෙනවා නම් රුපියල් බිලියන 550ක වත්කම්. මොකක්ද ඒකට growth rate එක? growth rate එක මොකක්ද එතකොට? අනවතත් කියන්නම්. යම්කිසි බැංකුවක් තියෙනවා. ඒ බැංකුවේ මුළු වත්කම් ප්‍රමාණය පසුගිය වසරේදී බිලියන 500යි. මේ වසරේදී බිලියන 550යි. එමුණා මොකද්ද වර්ධන අනුපාතය? වත්කම් වල වර්ධන අනුපාතය. ඔව්. ඔව් බොහොම හොඳයි. 10%යි හරි. කොහොමද අපිට ආවේ ඒක? මේ අවුරුද්දේ 550යි, ගිය අවුරුද්දේ 500යි. 550න් 500ක් අඩු කරාම 50යි. 50 බෙදනවා 500න් ඒ කියන්නේ ඉස්සෙල්ලා අවුරුද්දේ තිබිච්ච වත්කම් ප්‍රමාණය. 10%යි. 50 බෙදීම 500 10%යි. හරි. හොඳයි. තව කවුද ප්‍රශ්නයක් අහලා තිබුණා තෝරන්නේ ඉංග්‍රීසි වලින්? ගියරින් කියලා කියන්නේ. තෝරන්නට කියන්නේ ගියරින් කියලා. හොඳයි. අපි යමු අපේ ප්‍රසන්ටේෂන් ඩයිසරයක්. දැන් අපි ණය වර්ධනය හොයනවා නම් ඒකත් ওই විදිහම කරන්න පුළුවන්. කිසි අවුලක් නැහැ. tempatu වර්ධනය හැම එකම එකම විදිහට කරන්න පුළුවන්. මම හිතනවා ඔබ සියලු දෙනාට මේක පැහැදිලි වෙන්නේ නැති කියලා. ඊළඟට අපි යනවා තවත් කාර්ය සාධන මිනුමකට ණය කලඹේ අවදානම හෝ වත්කම් වල ගුණාත්මක භාවය. මේක අපි බලන්නේ මෙන්න මේ අනුපාත ගණනය කළා. පළවෙනි එක තමයි දල අක්‍රමික ණය අනුපාතය. gross non performing loans ratio. එහෙම නැත්නම් අපි කියනවා gross non performing ratio. gross non performing ratio. gross NPA. gross non performing advances. දැන් non performing කියන එකේ තේරුම තමයි කිසියම් ණය මුදලක් යම්කිසි දිනයකදී ගෙවන්න තියෙනවා නම් ඒ ණය මුදල ගෙවන දිනයට වඩා මාස 3කට වඩා පහු වුණොත් ඒක ගෙවන්න අපි එවැනි ණයකට කියනවා අක්‍රමික ණයක් කියලා. අක්‍රමික ණයක්. එතකොට මේ අක්‍රමික ණයවල තියෙනවා එක එක මට්ටම්. කාලය අනුව මුලින්ම කියන්නේ ස්පෙෂල් මෙන්ෂන් කියලා. කියන්නේ විශේෂයෙන් සඳහන් කළ හැකි අක්‍රමික ණය. කියන්නේ මාස 3 පෙන්නට පස්සේ ඩියු ඩේට් කියලා එකක් තියෙනවා. ඩියු ඩේට් එකෙන් මාස 3කට වඩා පහු වුණා නම් යම් කිසි ණයක් ගෙවන එක. ඒ පොලිය හෝ ඒ ඉන්ස්ටෝල්මන්ට් එක ගෙවන එක අපි එවැනි ණයකට කියනවා අක්‍රමික ණයක් කියලා. ඒතර මෙහෙම අක්‍රමික ණය තියෙනවා අපි ක්ලාසිෆයි කරනවා. ඒ කියන්නේ එහෙම කල් පසු වෙච්ච ණය ටික අපි ඔක්කොම එක පැත්තකට ගන්නවා. අරගත්තම ඒ ටිකට අපි කියනවා අක්‍රමික ණය කියලා. ඒක දීලා තියෙන මුළු ණය වලින් අනුපාතයක් හිට ගත්තම අපි කියනවා දල අක්‍රමික ණය අනුපාතය කියලා. ඊළඟට බලමු සුද්ධ අක්‍රමික ණය අනුපාතය කියන්නේ මොකක්ද කියලා. සුද්ධ අක්‍රමික ණය අනුපාතය කියන්නේ අක්‍රමික ණය වලින් වෙන් කිරීම. ඒ කියන්නේ ඇත්තටම කියනවා නම් මේ ණය අක්‍රමික බවට පත්වීම වන අවස්ථාවකදී බැංකුවක් විසින් එක්තරා උපක්‍රමයක් කරනවා මේ අක්‍රමික ණය වලින් ඇති වෙන අලාභය අපි කියනවා ඒකට යලාභය නොදැනෙන විදිහට යමක්. අපි කියනවා යම් කිසි ණයක් අපිට පේනවා නම් අක්‍රමික තත්ත්වයටපත් වෙන්නයි යන්නේ කියලා.
එහෙම නැත්නම් නොගෙවන තත්ත්වයටපත් වෙන්න යන්නේ කියලා අපි හිතන වෙලාවකදී අපි ඒ සම්බන්ධයෙන් අපි ලාභයට පොඩි වෙන්කිරීමක් කරනවා. අපේ ලාභය පොඩ්ඩක් අඩු කරලා පෙන්නනවා අරක ගැන හිතලා. එහෙම කළා අපි ඒක වෙනම තැනක තියාගන්නවා. වෙන්කිරීම හැටියට අපි තියාගන්නවා. ඒ වෙන්කිරීම අපි පාවිච්චි කරන්නේ අර වගේ අවස්ථාවකදී අපි බේරෙන්න. දැන් අක්‍රමික ණය වලින් ඒ අපි කරපු අක්‍රමික ණය සඳහා කරපු වෙන්කිරීම අඩු කරාම එන එකට අපි කියනවා සුද්ධ අක්‍රමික ණය කියලා. ඒක මුල් ණය වලින් බෙදුවම එන උත්තරයට කියනවා සුද්ධ අක්‍රමික ණය අනුපාතය කියලා. ඊළඟට තව එකක් තියෙනවා වෙන්කිරීම ආවරණය කියලා. දැන් දෙවෙනි එකට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ net non performing ratio. දෙවෙනි එක. පළවෙනි එක gross non performing ratio. අන්තිම එකට අපි කියනවා වෙන්කිරීම ආවරණය. ඒ කියන්නේ provisioning cover. provisioning cover කියලා එකට කියන්නේ. මොකක්ද ඒකින් කරන්නේ? වෙන්කිරීම කොච්චරද කියලා බලනවා. වෙන්කිරීම බෙදනවා අක්‍රමික ණය වලින්. 100න් වැඩි කරනවා. ඒතකොට අපිට යනවා 100 ගාණක්. ඇත්තටම අක්‍රමික ණය වලින් වැඩි ප්‍රමාණයක් වෙන්කිරීම කරලා තියෙනවා නම් ඒක බැංකුවේ අවදානම අඩු කර ගැනීමට ඉතාමත්ම ඉවහල් වෙනවා. හොඳයි දැන් මම ඔබට පොඩි ගැටලුවක් දෙන්නම්. ඒ ගැටලුව ඔබට පුළුවන් වෙයි ගණනය කරලා මට කියන්න. හොඳයි මම මෙතන බෝඩ් එකේ දාලා තියෙනවා යම්කිසි බැංකුවක් ABC බැංකුවේ අක්‍රමික ණය තියෙනවා බිලියන 5ක්. මුළු ණය තියෙනවා බිලියන 100ක්. අක්‍රමික ණය වෙන්කිරීම තියෙනවා බිලියන 3ක්. දැන් මට ඕන කරන්නේ ඔයගොල්ලෝ ගණනය කරන්න ඉස්සෙල්ලාම දල අක්‍රමික ණය අනුපාතය. ඒ කියන්නේ gross non performing ratio එක ඊළඟට සුද්ධ අක්‍රමික ණය අනුපාතය වෙන්කිරීම ආවරණය. ඔය තුන කරන්න ඕන. ඔව් ඉම්පයර්මන්ට් කියලත් ඒකම තමයි. මොකද ගණනය කරන්න බලන්න. ඔව් 100%යි හරි පළවෙනි එක. පළවෙනි එක 100%යි. පළවෙනි එක කියන්නේ අක්‍රමික ණය අනුපාතය. දල අක්‍රමික ණය අනුපාතය. ඒ කියන්නේ සුද්ධ අක්‍රමික ණය අනුපාතය බලන්න. සුද්ධ අක්‍රමික ණය අනුපාතය. සුද්ධ අක්‍රමික ණය අනුපාතය 2යි හරි. ඊළඟට වෙන්කිරීම ආවරණය. දල අක්‍රමික ණය අනුපාතය 105යි. සුද්ධ අක්‍රමික ණය අනුපාතය 102යි. වෙන්කිරීම ආවරණය නෑ. වෙන්කිරීම ආවරණය කියන්නේ වෙන්කිරීම ආවරණය කියන්නේ මොකද්ද? වෙන්කිරීම බෙදීම අක්‍රමික ණය. වෙන්කිරීම බෙදීම අක්‍රමික ණය. එතකොට කොහොමද එන්නේ? පුනර්වේදීම 5. 60යි. හරි. මම හිතනවා හුඟ දෙනෙක් ඒක තේරුම් අරගෙන තියෙනවා. පොඩි හැම එකක් වෙලා තිබුණා කමක් නැහැ. දැන් අපි බලමු ඊළඟට
දැන් මේ කියන කතන්දරේ මේ වෙන්කිරීම ආවරණය දැන් අපි නැවතවරක් බලමු ඒ සම්බන්ධයෙන් තවදුරටත් විග්‍රහ කරලා බලමු. දැන් මේ කියන බැංකුවේ මේ ABC බැංකුවේ දල ආක්‍රමණ අනුපාතය අපි කිව්වා 5යි කියලා. ශුද්ධ ආක්‍රමණ අනුපාතය 2යි කිව්වා. ඊළඟට අපි බැලුවේ වෙන්කිරීම ආවරණය. වෙන්කිරීම ආවරණය කියලා කියන්නේ වෙන්කිරීම එක බෙදනවා අක්‍රමික ණය වලින්. ඒ කියන්නේ ඇත්තටම කියනවා නම් මේකෙන් බලන්නේ අපි අක්‍රමික ණය වලින් කොච්චර ප්‍රමාණයකට වෙන්කිරීම කරලා තියනවද කියන එක. දැන් මෙතන අක්‍රමික ණය 5ක් තියෙනවා. වෙන් කරලා තියෙනවා 3ක්. ඒතර බලන්න 5න් 3ක් වෙන් කරලා තියෙනවා. ඒ කියන්නේ සෑහෙන හොඳයි. 5න් 3යි කියන්නේ 60යි. 60ක වෙන්කිරීම ආවරණයක් තියෙනවා නම් අපිට ඒක සාර්ථකයි කියලා කියන්න පුළුවන්. සාමාන්‍ය 50ට වඩා වැඩි වෙනවා නම් වෙන්කිරීම ඇත්තට මේ බැංකුවේ අවදානම අඩුයි. අපි එහෙමයි ඒ වගේ දේවල් සාමාන්‍ය විශ්ලේෂණය කරන්නේ. හොඳයි අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට. අවදානම අවශෝෂණය කිරීමේ හැකියාව. වාණිජ බැංකුවක අවදානම අවශෝෂණය කිරීමේ හැකියාව මැනීම සඳහා එහි ප්‍රාග්ධන ප්‍රමාණතාවය කියලා මිනුමක් තියෙනවා. ඒක පාවිච්චි කරනවා. අසම්භාව්‍ය බැඳීම් වල ස්වභාවය කියන එක පාවිච්චි කරනවා. අවදානම් බරිත වත්කම් වල ස්වභාවය සහ අවදානම් රුචිකත්වය කියන එක සැලකිල්ලට ගන්නවා. දැන් මෙන්න මේවා අපිට ඉදිරියේදී කතා කරන්න තියෙන වැදගත් මාතෘකාවන්. මම හිතනවා දැන් මේ මාතෘකාවල් සම්බන්ධව අපිට කතා කරන්න නම් අපිට මේ ගැන සාමාන්‍ය අත්දැකීම් තියෙන්න ඕන. දැන් අපි බලමු ඉස්සෙල්ලම මේ අවදානම් අවශෝෂණය කිරීමේ හැකියාව සම්බන්ධයෙන් බලමු මේ පළවෙනි එක ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය. ඒක අපි ගණනය කරන්නේ ප්‍රාග්ධනයේ බෙදන්න ඕන අවදානම් බරිත වත්කම් කියන එකෙන්. ඔබ කවුරුත් දන්නවා ප්‍රාග්ධනය කියන්නේ කුමක්ද කියලා. ප්‍රාග්ධනය කියලා කියන්නේ යම් කිසි ආයතනයක අයිතිකරුවන්ගේ contribution එක. එහෙම නැත්නම් අයිතිකරුවන්ගේ දායකත්වය. ප්‍රාග්ධනය කියන්නේ ඒක. එතකොට මේ ප්‍රාග්ධනය තමයි අන්තිමට ලාභයෙන් කොටසක් ගත්තේ නැත්නම් අයිතිකරුවෝ ඒ retained profits ඒ කියන්නේ අදවාගත් ලාභයත් ඒකට එකතු වෙනවා අන්තිමට. එතකොට මේ ප්‍රාග්ධන ප්‍රමාණතානුපාතය කියලා කියන එක ඊට වඩා පොඩ්ඩක් වෙනස් මිනුමක්. ප්‍රාග්ධනය කියන එක එතනට ආවට අපි ඒක බෙදන්නේ මොනවයින්ද? අවදානම් බරිත වත්කම් වලින්. මොනවද අවදානම් බරිත වත්කම් කියන්නේ? දැන් බැංකුවක වත්කම් කියලා කිව්වම අපි දන්නවා මොනවද බැංකුවක තියෙන වත්කම්? ප්‍රධාන වශයෙන්ම ණය මුදල් සහ ආයෝජන. වදායි බැංකුවක තියෙන වත්කම්. එතකොට මේ වත්කම් වල අවදානම තීරණය වෙන්නේ වත්කම් වල තියෙන ස්වභාවය අනුව. දැන් මේ වත්කම් අපි රජයට දීලා තියෙනවා නම් ණය හැටියට ඒක අවදානම ගොඩක් අඩුයි. හැබැයි ඒ වගේ වෙනත් පුද්ගලයින්ට දීලා තියෙනවා නම් ඒ අවදානම අඩු වැඩි වෙන්න පුළුවන් ඒ පුද්ගලයාගේ ස්වභාවය අනුව. එතකොට මේ අවදානම් බරිත වත්කම් කියන ඒ සංකල්පය ඇති කරලා තියෙන්නේ ඒ වත්කමේ තියෙන අවදානම ගැන හැඟීමක් ගන්න. ඉතින් මේ අවදානම් බරිත කියන එකේදී අපි සාමාන්‍යයෙන් ඉහළම අවදානමක් තියෙන වත්කම් වලට අපි බර තැබීමක් කරනවා 100%ක. අඩු ඒවට ඊට වඩා අඩු බර තැබීම් කරන්නේ 150ක් 120ක් 130ක් ආදී වශයෙන් අපි බර තැබීම් වෙනස් වශයෙන් කරනවා සමහර වත්කම් ගැන බලලා. ඊළඟට මේ බලන්න අසම්භාව්‍ය බැඳීම් මුලක් ගිහින් කියලා කියන කතාව. අසම්භාව්‍ය බැඳීම් කියලා කියන්නේ අපි ඔයගොල්ලෝ බැලුවොත් එම බැංකුවක ශේෂපත්‍රයක් අරගෙන ශේෂපත්‍රයේ අන්තිමටම තියෙනවා contingencies and commitments කියලා. ඒක ඔයගොල්ලෝ දැකලා ඇත්ත සමහරට මේ ඕනම බැලන්ස් ෂීට් එක අන්තිමටම තියෙන එක තමයි අසම්භාව්‍ය බැඳීම් සහ commitments. ඒ කියන්නේ වගකීම්. එතකොට දැන් ඒක ලොකු ගාණක් වුණොත් මුළු වගකීම් වලටත් වඩා අන්න එතකොට බැංකුවේ අවදානම අවශෝෂණය කිරීමේ හැකියාව අඩුයි. හොඳයි අපි බලමු දැන් මේ කියන කර්තව්‍යයේදී අපිට පේන දෙයක් තමයි දැන් ඔබට මම හිතන්නේ අර ඉස්සෙල්ලා අපි කතා කරපු
ණය කළඹේ අවදානම ගැන යම්කිසි හැඟීමක් ගන්න අපි කියාපු ඒ අනුපාත ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. හොඳයි දැන් අවසාන වශයෙන් තව අපිට කාල සීමාව ඉවර වෙනවා. නමුත් බලමු අපි අවසාන වශයෙන් අපි කොහොමද කියන්නේ මේ බැංකුවේ මම කියපු මේ ABC කියන බැංකුවේ ණය කළඹේ ගුණාත්මක භාවය ගැන මොකක්ද කියන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැනට ණය කළඹේ ගුණාත්මක භාවය හොඳ මට්ටමක තියෙනවා. ඔව්. මෙහෙම එකක් තියෙනවා. හොඳ මට්ටමක තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒ වුණාට 5% කියලා කියන එක සාමාන්‍යයෙන් ගාත්ම හොඳ බැංකුවක තියෙන තත්ත්වයක් නෙමෙයි. 3% වගේ වුණා නම් තමයි හොඳ. ඒ කියන්නේ දලාක්‍රමික අනුපාතය. සුද්ධාක්‍රමික අනුපාතය 101ක් වගේ වෙනවා නම් තමයි හොඳ. හැබැයි මේ බැංකුව ඇත්තටම හුඟක්ම ඒ කියන්නේ අකාර්යක්ෂම එකක් කියලා කියන්න බෑ. මොකද හේතුව ඒගොල්ලන්ගේ ණය ආවරණය ප්‍රොවිෂනින් කවර් කියන එක. ඒ කියන්නේ වෙන්කිරීම ආවරණය කියන එක 60%ක් තියෙනවා. ඒ නිසා මේක හොඳ මට්ටමේ හොඳ අවදානම් පාලනයක් තියෙන බැංකුවක් කියලා අපිට කියන්න පුළුවන්. හොඳයි. දැන් එහෙමනම් තවත් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. තව විනාඩි 2-3ක් අරගෙන. අපි නැත්තම් මේක දැන් වෙලාව අපේ අවසාන වෙකට යනවා. කියන්න බලන්න මේ මොනවා හරි තවත් ප්‍රශ්නයක් තියෙනවද? ඔව්. වෙන්කිරීම ආවරණය 50%ට වඩා වැඩි නම් වැඩි නම් හොඳයි. හොඳයි. 60 70 වගේ වෙනවා නම් හුඟක් හොඳයි. හැබැයි අපි දැකලා දෙනවා සමහර බැංකුවල ඔයගොල්ලෝ අරන් බලන්න බැංකුවල අවසාන ගිණුම් අරගෙන බැලුවොත් පේනවා උගාක් බැංකු 40යි 50යි ආදී වශයෙන් තමයි තියෙන්නේ. හැබැයි ඉතා හොඳයි 60ක් 70ක කවර එකක් තියෙනවා. හොඳයි එහෙනම් අපි අපිට අද මීට වඩා වෙලාවක් නැති වෙයි සාකච්ඡා කරන්න. තව දෙයක් කියන්න දෙන පණිවිඩයක්. ඔබ සියලු දෙනාටම මම හිතන්නේ විභාගය සඳහා අයදුම්පත් ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා මේ 15 වෙනිදාට ඉස්සෙල්ලා. මේ 15 වෙනිදාට ඉස්සෙල්ලා අයදුම්පත් ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ටිකක් අමතර පන්ති කීපයක් දාන්න සන්ධ්‍යා කාලයේදී. වැඩ කරන දවස්වල සන්ධ්‍යා කාලයේදී. ඒ නිසා මේ ඒක ගැන මම මේ දැනුම් දීම ඔබට කරේ. හොඳයි ඒ දැනුම් දීමත් එක්ක අපි අද දිනට අදාළ සාකච්ඡාව නිමා කරනවා. එහෙනම් ඔබ සියලු දෙනාටම ස්තුතියි සජීවීව සම්බන්ධ වීම සම්බන්ධයෙන්.